නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා වරක් ප්‍රමුඛ මහා සංඝරත්නයන් අවසරයි. අද අපි කතා කරන්නේ තවත් අලුත් පාඩමක්. කතා කරන්නේ චිත්තජ රූප මාතෘකාවේ යටතේම අපි එදා ගිය සුමානේ සිකුරාදා කතා කරා ඒ චිත්තජ රූප සහ ඒ වායින් ඇති කරන ඒ සිත් වලින් ඇති කරන චිත්තජ රූප වල ඇති හැකියාවන්. සමහර චිත්තජ රූප වලින් සමහර සිත් වලින් ඇති කරන චිත්තජ රූප වලින් ඉරියව් පවත්වන්නට පුළුවන්. සමහර ඒ වලින් ඇති කරන ඒ වලින් ඒ වගේම ඉරියව් පැවැත්වීම සහ ඉන්න ඉරියව්ව දරාගෙන සිටීම. සමහර සිත් වලින් ඇති කරන චිත්තජ රූප වලින් ඉරියව් ධරණ එක විතරයි ඉරියව් වෙනස් කිරීමක් කරන්න බැහැ. සමහර සිත් වලින් උපදින චිත්තජ රූප හුදු චිත්තජ රූප ප්‍රමාණයක් පමණයි. මොනවත් ඒ වලින් විශේෂ දෙයක් කරන්නට බෑ. දැන් අපි යොමු වෙනවා ඒ විඤ්ඤාති සමුත්ථාපක සිත් වලින් ඇති කරන තවත් විශේෂ කෘත්‍යයන් කිහිපයක් ගැන. පළවෙනි එක තමයි මේක අභිධර්ම සංග්‍රහය සඳහන් කරනවා සිනහ වීම කියන එක. සිනහ වීම. ඊළඟට තියෙනවා අපි මාතෘකා කීපයක් මේ කතා කරලා ගායන වාදන නර්තන සහ ඇඳීම. මේ ටික මොන සිත් වලින්ද කෙරෙන්නේ කියන අපි දැනගෙන හිටියම ප්‍රායෝගිකව එදිනෙදා ජීවිතයේදී කටයුතු කරනකොට මොන වගේ සිද්ද මේ වගේ අවස්ථාවල පහළවන්නේ කියන එක අපි තේරුම් ගන්නට පුළුවන්. පළවෙනි එක තමයි සිනහව. සිනහ වෙන්නේ අපි හිතලන්නේ නේද? සමහරට යම් කිසි සිද්ධියක් දැක්කම ඉබේ හින යනවා වෙන්න පුළුවන්. නමුත් තාම මේ සිතක් පහළ වෙලා තමයි සිනහව සිද්ධ වෙන්නේ. හෙට දවසේ අපි කතා කරමු හුස්ම ගැනීම කියන එක සම්බන්ධයෙන්. හුස්ම ගැනීම. හුස්ම කියන එක ඉබේ සිද්ධ වෙන ක්‍රියාවක්. නමුත් සිත ඇති කල්ලි තමයි සිද්ධ වෙන්නේ තේරවාදයට අනුව. එතකොට සිනහ වර්ග ගත්තම සිනහ වර්ග 6ක් සුබෝධ අලංකාරය. සුබෝධ අලංකාරය කියලා කියන්නේ අලංකාර ශාස්ත්‍රයට අයත් පොතක්. ඒ කියන්නේ pāli භාෂාවට තියෙන ගාථා බන්ධනය සම්බන්ධයෙන් තියෙන පොත් දෙක තමයි බුත්තෝදේ සහ සුබෝධ අලංකාරය. බුත්තෝදේ කියලා කියන්නේ ගාථා බන්ධන රීතිය තුලත් පොත. සුබෝධ අලංකාරය විශේෂයෙන්ම ඒකේ තියෙන අලංකාර ශාස්ත්‍රය. ඒ කියන්නේ කොහොමද මේ ගාථා ලස්සන කරන්නේ? මිහිරි කරන්නේ. මොනවද දේවල් තියෙන දොස් එහෙම හොයන්නේ කතා කරන්නේ සුබෝධ අලංකාරය යටතේ. බුත්තෝදේ තමයි රීති ටික තියෙන්නේ. මේවා ලියන. ඒක සාමාන්‍යයෙන් සංස්කෘත පොත් පදනම් වෙච්ච නිර්මාණ. ඒවා ගොඩක් වෙලාවට ලියවිලා තියෙන්නේ පොළොන්නරු යුගයේ වගේ කාලවලදී. ගොඩක් පස්සේ කාලෙකදී. හෝ අනුරාධපුරයේ අග හෝ පොළොන්නරුවේ මුල. ඒවා පදනම් වෙලා තියෙන්නේ සංස්කෘතයේ තියෙන ගාථා බන්ධන නීති පදනම් කරගෙන. එතකොට මේ පොතේ තියෙනවා සුබෝධ අලංකාරයේ සිනහව කියලා මාතෘකාව. සිනහව. සිනහසීම කියන එක. මේ සිනහ වර්ග 6ක් ගැන පොතේ දක්වලා තියෙනවා. මම ඒක හෑන්ඩ් අවුට් එකේ දීලා තියෙනවා සිනහ වර්ග 6ක්. ඒ සිනහ සියල්ලක්ම ඊට කලින් අපි ඉන්නට ඕනේ සිනහව කියන මාතෘකාවේදී. සිනහව සිද්ධ කරන සිත් ඔක්කොම 13ක් තියෙනවා. මොනවද මේ සිත් 13? සෝමනස්ස සහගත ලෝභ මූල 4. මොකද සිනහව සිද්ධ වෙන්නෙම ලෝභ මූල සිතකින්. අපි උපේක්ඛා සිතකින්, දෝෂ මූල සිතකින් සිනහ වෙන්නේ නැහැ සාම. ඊට පස්සේ සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. මේක රහතන් වහන්සේලා විතර පහළ සිත. හසිතුප්පාද සිත. ඊළඟට සෝමනස්ස සහගත මහා කුශල සිත් 4. පස්සේ සෝමනස්ස සහගත මහා ක්‍රියාසිත 4. කොහොම 13යි. කොහොම 13යි. නමුත් සාමාන්‍යයෙන් මේ කායික ක්‍රියාවක් නිසා කායික ක්‍රියාව සිද්ධ වෙන්නේ මොන ద్వාරයේද? මනෝද්්වාරේ. කායික වාචසික ක්‍රියාව සිද්ධ වෙන්න බෑ පංචද්්වාර. අපි ඒක ඉගෙන ගත්තා ගිය සුමානේ. සියලුම විඤ්ඤාති, ඒ කියන්නේ කායික ක්‍රියාවන් සිද්ධ කරන්නේ මනෝද්්වාරය තුලින්. මනෝද්්වාරයේ පහළ වෙන චිත්ත වීති. මේ මනෝද්්වාරයේ පහළ වෙන චිත්ත වීති වලින් විඤ්ඤාති සමුත්ථාපක විඤ්ඤාති උපදවන සිත් වශයෙන් ගත්තම කාම ජමන් 29 හම්බ වෙනවා. ඊට අමතරව අපිට හම්බ වෙනවා මනෝද්්වාරාවජ්ජනය කියන සිත. ඒ නිසා සිනහසෙනකොට මනෝද්්වාරාවජ්ජනයේ බලපෑමක් තියෙනවා.
එතකොට සැබවින්ම ගත්තොත් සිත් 14ක් මේකට ගණන් ගන්නට සුදුසුයි. මනෝද්වාරවලින් තොරව සිනහසීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒකට දායකත්වයක් දීලා තියෙනවා. නමුත් අපි සාමාන්‍යයෙන් සිත් 13යි කියලා ඇහිඳින්නේ. ඒ නිසා මේ සිත් 14 නැත්නම් 13 කිව්වත් ප්‍රශ්නයක් නැහැ. නමුත් අපි මතක තියාගන්න මම රතු පාඩෙන් ලිව්වේ ඒකයි. ඒක මතක තියාගන්නට කරුණක්. මනෝද්වාරවජන සිතත් සිනහ ඉපදවීමට දායකත්වයක් දරලා තියෙනවා. දායකත්වයක් දරලා තියෙනවා. මම ඒක ගන්නට හේතුව මොකක්ද? ඒක මම ඉස්සරහට එන්නම්. ඒ කියන්නේ මේ හසිතුප්පාද සිතෙන් භාග්‍යවතුන් වහන්සේට සිනහ පහළ වීමක් ගැන අටුවාව කියනවා. මේ අදහස මූල ටීකාව කැමති වෙන්නේ නැහැ. ඒකට රුචි නොවන්න හේතුව තමයි සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං කියන වාක්‍යය. ඒක බින්දිනවා කියන එකට ප්‍රතිවිරුද්ධ අදහසක් ගෙන අනුටීකාවයි. මේ අනුටීකාව ගේනකොට ඒකේ ගේන තර්ක දෙකක් තමයි ඥානයට අනුවර්තනය වෙලා තියෙනවා හසිතුප්පාද. මම ඒක ඉදිරියේදී කතා කරනවා දවසේදී. ඒ අනාගතං සාදී ඥාන කෙලවර පහළ වෙන නිසා. අනිත් එක තමයි භාග්‍යතුන් වහන්සේගේ මනෝද්වාරාවජන සිතත් විඤ්ඤාති සමුත්ථාපනය කරනවා. හැබැයි ඒකත් කාය ద్వාරයට ඇතුළත්. කාය කර්ම වලට මේකත් ඇතුළත්. නැහැ කියන්න බෑ අපිට. ඒ නිසා මනෝද්වාරයේ උපදවන කාය විඤ්ඤාතියත් කාය කර්ම ආදියට ඇතුළත් වෙනකොට හරිනේ භාග්‍යතුන් වහන්සේගේ මනෝද්වාරයත් අහේතුක මම ඒක ඉදිරියට කතා කරන්න. අහේතුක සිතක් ඒකෙන් කරන විඤ්ඤාතියත් කාය කර්මයට ඇතුළත් වෙන කල්හි සිනහ පහල කරනකොට වීතිය ඇති වෙන මනෝද්වාරාවජන සිතනුත් ඒ දායකත්වය දීලා තියෙනවා. ඒ තර්කයේ බින්දින්නට ගෙන එක තමයි භාග්‍යතුන් වහන්සේගේ මනෝද්වාරාවජන සිත හේතුක සිතක්. ඒකිනුත් විඤ්ඤාති උපද්දවනවා. ඒ නිසා කාය කර්ම භාවයෙන් මිදිලා නැහැ ඒක. ඒ නිසා තමයි මේ සිනහ උපදවනකොට පහළ වෙන මනෝද්වාරාවජන සිතත් අපි ගණනය කළ යුතුයි. නමුත් ඒක ගැන විශේෂයෙන් සඳහන් කරන්නේ නැහැ. අපි කියන්නේ සිත් 13ක් කියලා. මේ සිත් 13 පහළවන්න උදාහරණයකට අපි හිතමුකෝ මහා කුසල සිත් 4න් කවුරුහරි hina වෙනවා කියලා. නේද? එතකොට භවංග දෙකක් පහළ වෙලා මනෝද්වාරාවජනය ජවන 7යි තදාලම්මන 2යි ඊට පස්සේ භවංගයයි කියලා. ඒතර මතක ඇති. විඤ්ඤාති උපදවන්නට සමර්ථයි අපි ගත්තේ A කියලා නේද? විඤ්ඤාති උපදවන ඒක මේ සිත් දෙකෙන් උපදවනවා. මේකෙන් උපදවන්නේ විඤ්ඤාති නෙවෙයි තියෙන ඉරියව්ව දරාගෙන ඉන්න රූප ටික. ඒ නිසා මේ සිනහවක් උපදවනකොට ඒ විඤ්ඤාතිනුත් යම් දායකත් මනෝද්වාරේ වුණොත් ద్వාරා වර්ජන සිතෙනුත් ඒ දායකත්වය ලබා දීලා තියෙනවා. ඒ නිසා සිනහ පහල කරන සිත් ගත්තම අපි සාමාන්‍යයෙන් 13යි කියලා කියනවා. මේක උපේක්ඛාසග්ග සිතක් බව ඇත්ත. ඒක හරි. නමුත් ඒ ආවර්ජන සිතෙන් තොරව කිසිදු වීතියක් පහළ වෙන්නේ නැහැ. ආවර්ජන තුළ කිසිදු වීතියක් පහළ වෙන්නේ නැහැ. ඒතහ ආවර්ජනයේ විඤ්ඤාති උපදවනවා. ඒ නිසා මේ මනෝද්වාරාවජන කියන සිතත් මේ හසිත මේ සිනහ පහල කිරීමට දායකත්වයක් තියෙනවා කියන දක්ව මම ඒක හෑන්ඩ් අවුට් එකේ දක්වලා නැහැ. අග දක්වලා ඇති. ඒ හෑන්ඩ් අවුට් එකේ අග සිනහව ගැන කියන එකේ විස්තරය අග දක්වලා තියෙනවා. මනෝද්වාරාවජන සිතත් මේකට ඇතුළත් වෙන්නට ඕනේ කියන එක අපි දක්වලා තියෙනවා. දැන් මේ තමයි සිත් 13 සිනහව ඇති කරන. එතකොට මේ මනෝද්වාරාවජන හැමතෙම පොදු සිතක්. දැන් අපි යනවා සිනහ වර්ග 6ක් පිළිබඳව. සිනහ වර්ග 6ක් පිළිබඳව අපි කතා කරනවා. මොනවද සිනහ වර්ග 6? සිත, හසිත, විහසිත, උපහසිත, අපහසිත, අතිහසිත. හසිත කියන්නේ සිනහ, සිත හසිත කියලා කියන්නේ සිනහවට නම පාලි. සිත කියලා කියන්නේ සිංහලෙන් හිතටනේ. චිත්තයටනේ නේද? පාලියෙන් සිත කියලා කියන්නේ සිනහවට නම. ඉතින් මොනවද මේ සිනහ වර්ග 6? සිනහව කියන එකක් තමයි පුද්ගලයෙකුගේ චරිතය පවා තීරණය කරන දෙයක්. අනවශ්‍ය විදිහට ගොඩාක් hina වෙනවා නම් ඒකත් ප්‍රශ්නයක්. සිනහවෙන් සියල්ල බාර ගන්නවා කියන එක තව හොඳ ගුණයක්. ඊට පස්සේ පමණික්මවා hina වෙනවා කියන එක තවත් අඩුපාඩුවක්. ඉතින් මේ නිසා සිනහව කියන එක බුදුරපව සිනාසීලා දෙනවා. බුදුරුන්ගේ සිනහ විශේෂයි. ඉතින් සිනාසීම කියන එක සාමාන්‍යයෙන් අපේ චරිතය පවා තීරණය වෙන අංගයක්. මේක අපි කතා කරනවා මොනවද අංග කියලා. සිත කියන එකේ පළවෙනි එක තමයි S2 විතරක් දල්වලා තමන් සතුටු බව ප්‍රකාශ කරන අවස්ථා තියෙනවා. බොහොම S2 ප්‍රණීතව දල්වලා බොහොම සතුටින් ඒ බව හඟවනවා. ඒකට කියනවා සිත කියලා. ඒකත් සිනහවක්.
එතනින් සමහර ලාවට තොල් ටික, ඒ කියන්නේ මුඛය ටිකක් අර නිකන් මේ ඇදිලා අපි සිනහාකාරය දක්වනවා. ඉතින් ඒක ඔක්කොම වටන්නේ සිත කියන එක. ඒක දත් පෙන්නේ නැතුව කරන සිනාව. දත් පෙන්නන්නේ නැතුව කරන සිනාව. හසිත කියලා කියන්නේ දත්වල අග. දත්වල අපි කියන්නේ ඔය දැන් සාමාන්‍යයෙන් තියෙනවනේ the photo one say cheese කියලා නේද? එතකොට ඒ දත්වල අග පේනවා කියලා අපි දැන් සාමාන්‍යයෙන් දත් ටික පේනවා. නමුත් දත්වල අග තමයි වෙලාවේ පෙන්නලා තියෙන්නේ නේද? ඒ දත්වල අග පෙන්නමින් කරන සිනාව. ඒක හසිත කියලා. ඊට පස්සේ කියනවා විහසිත කියලා. කියන්නේ මිහිරි හඬක් නැගින ලෙස කරන හිනාව. හරි ලස්සන හඬක් නැගින සිනහාවක් තමයි විහසිත කියලා කියන්නේ. උපහසිත කියලා කියන්නේ හිනා වෙනකොට දෙවුර දෙක හෙල්ලෙනවා. උරහිස් දෙක හෙල්ලෙනවා. උපරිම වශයෙන් හිනා වෙනකොට උරහිස් දෙක හෙල්ලෙන මට්ටමට හිනාව යන්න පුළුවන්. අපහසිත උපහසිත කියලා කියන්නේ. උපහසිත. ඊළඟට අපහසිත කියලා කියන්නේ අඬන ඇස් වලින් කඳුළු වෙනකන් හිනා වෙනවා. සමහර සිනහ සීමාවට පස්සේ නවත්ත ගන්න බැරුව ඇස් වලින් කඳුළු වෙනකන් මිනිස්සු hina වෙනවා. අතිහසිත කියලා කියන්නේ පෙරලි බඩ අල්ලගෙන නේ බිම් වැටිලා අතපය සියල්ල විසිරමින් කරන සිනහව. මේ තමයි සිනහ වර්ග 6. සිනහ වර්ග 6. ඉතින් මේ සිනහ මේ මොන වගේ සිනහද මොන වගේ සිත් වලින්ද ඇති කරවන්නේ කියන එක විශ්ලේෂණය කරන්නට ඕනේ. රේරුකාණ ස්වාමීන් දීලා තියෙනවා පුද්ගල ભેදය අනුව සිනහ දක්වලා තියෙනවා. අපි අද ඒක පුද්ගල ભેදයට එහා ගිහිල්ලා මොන සිද්ද පහළ විය හැක්කේ කියන එක අපි කතා කරමු. මොන සිත්වලින්ද මේ සිනහවන් සිද්ධ විය හැකි. සාමාන්‍ය එක දක්වා දෙන පුද්ගල ભેදය. පුද්ගල ભેදය. අපි ඒක ටිකක් තව ඉස්සරහට යන්න මේවා කරනවා. මොකද ඒකෙදී මුලින්ම කියනවා මේ හය ආකාරයෙන්ම දැන් පුද්ගලයෝ වර්ග මෙතනදී අපි ගන්න සාමාන්‍ය පුද්ගලයෝ ගන්නේ ආර්යයන් වහන්සේලා පුතුග්ජනයෝ කියලානේ. නේද? ආර්ය පුතුග්ජන කියලානේ. පුතුග්ජනයෝ කොටස් දෙකකට කඩනවා මෙතනදී. දැන් මෙතන ගන්නවා අපි අශෛක්ෂයෝ කියලා. අශෛක්ෂ කියලා කියන්නේ බුදු පසේ බුදු මහරහත්. මේ තුන්ගොල්ලෝ අශෛක්ෂ. ඒ කට්ටිය පුහුණු වෙන්නට අවශ්‍ය නැහැ. ශෛක්ෂ. මම ශෛක්ෂ ලියුවා හරියද? ශෛක්ෂ. වෙන්නේ. ශෛක්ෂ හරි. anyway. එතකොට මේක ඉන්නේ සෝතාපන්න සකදාගාමි පොඩ්ඩක් බලන්න අනිත් පැත්ත ලියන්න වෙන්නේ අනාගාමි සකදාගාමි සෝතාපන්න උඩින් ඉඳන් ඉන්නේ අනාගාමි සකදාගාමි සෝතාපන්න ඊට පස්සේ එනවා පෘතුග්ජන මේක තියෙන්නේ හික්මුණු කල්යාණ පෘතුග්ජනයා නොහික්මුණු පෘතුග්ජනයා හික්මුණු සහ නොහික්මුණු කියලා කොටස් දෙකකට ගන්නවා. ඒතර ඔක්කොම පුද්ගලයෝ ඉන්නවා මෙතන 1 2 3 4 5 6 7 8 දෙනෙක් ඉන්නවා. මේ පුද්ගලයෝ 8 දෙනා අනුව තමයි අපි පුද්ගල ભેදයට අනුව සිත් වලට දාලා මේ කතා කරන්නේ. සිත් වල දාලා කතා කරන්නේ. අශෛක්ෂ කිව්වම රහත් වෙච්ච අය බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා. ශෛක්ෂිකවම අනාගාමි සකදාගාමි සෝවාන් ආරයන් වහන්සේලා. පෘතුග්ජනියෝ හික්මුණු සහ නොහික්මුණු කියලා කොටස් දෙකකට කඩනවා. දැන් මේකෙන් අපි පුලිදම් යට ඉඳන් පටන් ගන්නවා. යට ඉඳලා. නොහික්මුණු පෘතුග්ජනයන්ට. නොහික්මුණු පෘතුග්ජනයට මේ hina හයම පුළුවන් කියලා කියන්නේ. hina හයම නොහික්මුණු පෘතුග්ජනයට තියෙනවා. ඒ කියන්නේ බඩ අල්ලගෙන බිම වැටලා hina වෙන එක. කඳුළු වෙනකන් hina වෙන එක. දෙවුර හොලවා hina වෙන. මොකද hina වෙනවා කියලා හැමතිස්සෙම නෑනේ. දෙවුර හොලවා hina වෙනවා. ලස්සන මිහිරි හඬකිනුත් hina වෙන්න පුළුවන්. දත් පෙන්නලත් hina වෙන්න පුළුවන්. හොඳ සාමාන්‍ය hinaව. ඒක මේ hina හයම වළංගුයි නොහික්මුණු කෙනෙක්ට. නොහික්මුණු තැනට. ඊළඟට අපි ප්‍රායෝගිකව ඉතා වටින දෙයක් නොහික්මුණු තැනෙන් හික්මුණු තැනට එනකොට නොහික්මුණු තැන හික්මද අපි කියනවා නොහික්මුණු කෙනා පව් කරනවා. හික්මුණු කෙනා පව් කරන්නේ. ඒ විතරක් නෙවෙයි හික්මෙච්ච කෙනාගේ hinaවත් වෙනස් වෙනවා. hinaවත් වෙනස් වෙනවා. හොඳට හික්මෙච්ච කෙනා මේ කියන අවසාන hina දෙක මොකක්ද අවසාන hina දෙක කඳුළු වෙනකන් hina සීම සහ බිම් පෙරලි අතපය විසි කර බඩ අල්ලගෙන වැටි hina වෙන එක කරන්නෙත් නැහැ. එතකොට හික්මීම කියන තැන කාය වාක් සංවරය එනකොට පව් කිරීම නොකිරීම විතරක් නෙවෙයි. කායික වාචසික සමහර අසංවර කමුත් යටපත් වෙන්නට ඕන. අසංවර කමුත් යටපත් වෙන්නට ඕන. ඒක මම පෙන්නන්නම් එක තව න්‍යායකින්. දැන් අපි සාමාන්‍යයෙන් සම්මා කම්මන්තේ කියන්නේ මොකක්ද?
සම්මා කම්මන්තේ අපි සූත්‍රය හඳුන්වන්නේ සතිපට්ඨාන සූත්‍ර ආදීදී. එක සූත්‍රයක් හැර ඒ සූත්‍රය ඒක සමහර විට රේරුකාණ්ඩ සංස්ථාන කියන මේක වැරදීමක් වෙන්න පුළුවන්. එක සූත්‍රයක් හැර සාමාන්‍යයෙන් සූත්‍රවල තියෙන්නේ පාණාතිපාතා වේරමණී, අදින්නාදානා වේරමණී, කාමේසු මිච්ඡාචාරා වේරමණී. මට මතකයි ලංකාවේ තියෙන ත්‍රිපිටකයේ වෙන්න ඕනේ. එක සූත්‍රයක තියෙනවා අබ්‍රහ්මචර්යා වේරමණී කියලා සම්මා කම්මන්තේ හඳුන්වන තැනක්. ඒකේ තරම් ස්වාමීන් කියන්නේ ඒක මොනවා හරි වෙනසක් වීමක් වෙන්න ඇති කියලා අදහස් කරනවා. ඉතින් අපි සාමාන්‍යයෙන් පිළිගන්නේ ප්‍රාණඝාතයෙන් වැළකීම, අදින්නාදානයෙන් වැළකීම, කාමීච්ඡාචාරයෙන් වැළකීම සම්මා කම්මන්තේ. දැන් අපි දන්නවා සෝවාන් මාර්ගයේ ඥානෙ ලැබුවට පස්සේ කෙනෙක් පංචශීලය කඩන්නේ නැහැ. නේද? පංචශීලය කඩන මුල තුනම කැඩෙන්නේ නැහැ. සම්මා කම්මන්තේ සම්පූර්ණයි. එහෙනම් මොකටද සකදාගාමි මාර්ගයේදී නැවත සම්මා කම්මන්ත චෛසිකේ පහළ වෙන්නේ? සෝවාන් මාර්ගයෙන් මේ තුන සමූල ඝාතනය වෙලා නම් සකදාගාමි මාර්ගයේ, අනාගාමි මාර්ගයේ, අබ්‍රහ්මචර්යාව කතා කරොත් ඒ අනාගාමි මාර්ගය, අරහත් මාර්ගයේත් පහළ වෙනවා. මොකද හේතුව මේකට? මොනවද මේ දුරු කරන්නේ? මොකද අපේ තියෙන අවශ්‍යතාවයක් නැත්තම් පහළ වෙන්නේ නැහැ. දැන් රහත් වුණාට පස්සේ මාර්ග ඥානෙ පහළ වෙන්නේ නැති කෙලෙස් නැති නිසා. එතකොට සම්මා කම්මන්තේට ප්‍රහාණය කරන කෙලෙස් ටික නැතිනම් සෝවාන් මාර්ගයෙන් පස්සේ අයි සකදාගාමී මාර්ගය ආපහු සම්මා කම්මන්තේ ආර්ය අෂ්ටාංග මාර්ගය දෙක පහළ වෙන එක අංග 7ක් විය යුතුයි. එහෙම නැත්නම් අංග 8ම තියෙනවා. අංග 8ම තියෙනවා. මේකට පරමත්ත දීපිනේ දෙන ලස්සන උත්තරය තමයි මේකෙන් තේරුම් ගන්න මේ සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම ආදීදී මේ සංවරයන් නැති කරන්නේ මේ කාය ආදී සංවරවල මේ තුන විතරක් නෙවෙයි. අනිකුත් අසංවරකම් ආදියත් ක්‍රමයෙන් ඉදිරියට යනකොට දුර වෙනවා. ඒ කියන්නේ ප්‍රාණඝාත ආදිය නොකලත් රහත් වෙච්ච කෙනා සිදු නොකරන පෘතුග්ජනයන් විසින් සිදු කරන ඊටාම සංවරශීලී පෘතුග්ජනය අතින් වන රහතන් වහන්සේ අතින් නොවන ක්‍රියාකාරකම් තියෙනවා. සමහර ශික්ෂාපද වලට අයත් භික්ෂුන් වහන්සේලාගේ පනව දෙන ශික්ෂාපද වලට අයත් සමහර ක්‍රියාකාරකම් ගිහි ආරයන් වහන්සේ අතින් වෙන්නට පුළුවන්. ඒවා පවා ඉදිරියට යනකොට දුරු වෙනවා. බ්‍රහ්මචර්යාවට දාලා ශික්ෂාපද, කාය සංසර්ගය ආදී දේවල්, ඊට පස්සේ ශුක්‍ර ධාතුව මිදීම, මේ වගේ සිද්ධි මේ වගේ දේවල් ඉදිරියට යනකොට නැති වෙනවා. ඒ නිසා මේ කාය කම්මන්තය කියන එක මේ තුනට විතරක් සීමා කරලා ලඝු කොට දක්වන්නට බෑ. එහෙම ලඝු කොට දැක්වුවොත් සකදාගාමි මාර්ගයෙන් පස්සේ මේකේ පහළ වීම ප්‍රයෝජනයක්. ඒ නිසා ඒ හික්මීම කියන එක අකුසල් වලින් වැළකීම කියන තැන විතරක් නොවේ. හික්මීම විතර ප්‍රභේද සේකියාවල කතා කරලා තියෙන හික්මීම් තියෙනවා නේද? ඒ සේකියාවල කතා කරලා තියෙන හික්මීම් සාමාන්‍ය සමහර දේවල් සාමාන්‍යයෙන් රහතන් වහන්සේලා අතින් ආර්යයන් වහන්සේලා අතින් කෙරෙන්නේ නැහැ ස්වභාවයෙන්ම. අර කියන්නේ මැනර්ස් කියලා සාමාන්‍යයෙන් ඒක ඒ ගතිය එන්නේ නැහැ. සමහර ඕලාරික ක්‍රියා සිද්ධ වෙන්නේ නැහැ. ඒ ඉහළ මාර්ගඵල වලට යනකොට. ඒ නිසා මම මේ කතා කරේ ධර්ම කාරණාවක්. ඒක විරති මාත්‍රකාවේදී මම කතා කරනවා හේතු යුක්ති සහිතව තවත්. නොහික්මුණු තැනින් හික්මුණු තැනට එනවා යනු අකුසල වලින් වැළකීම පමණක් නොවේ. කොටින්ම සිනහා පව වෙනස් වෙනවා. අවසාන සිනහ දෙක නැතිවීම යනු හොඳ හික්මිච්ච ලක්ෂණයක්. මේ අවසාන හිනාව බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒක උපහාසිතයට යන්න පුළුවන් ගොඩාක් වෙලා ගියොත්. අති වේලාවක් ගොඩාක් කියන්නේ සීමා ඉක්මවලා බොහෝ දුරට එහෙම වුණොත් එහෙම මේ හසිත මේවා තුනම ඇඬීමක්. රුන්න සූත්‍රයේ කතා කරන රුන්න මිදම් බික්කවේ අරියස්ස විනේ. ඒ කියන්නේ හැඬීමක් නෙවෙයි සමාවෙන්. ඒකට කියන්නේ දරුවන් විසින් කළ යුතු ක්‍රියාවක් බඳුයි. අධික ලෙස සිනහසීම කියන එක. ආර්ය විනය හැටියට. ඒ නිසා මේ හික්මීම කියන තැනට නොහික්මුණු තැනින් හික්මීමට එනකොට මේ සිනහව කියන එකත් විශේෂ ලක්ෂණයක්. ගොඩාක් හඬ නගා සිනාසීම යනු නොහික්මුණු පුද්ගලයෙක්ගේ එක්තරා ලක්ෂණයක්. ඒක ඉතින් දක්වලා තියෙන්නේ කඳුළු වෙනකන් සිනාසීම. හඬේ උස් පහත් බව තියෙන්නට පුළුවන් පුද්ගල ભેදය යනු. ගොඩාක් හඬ නගලා hina වෙනකොට ඒක ඇතුළත් නොහික්මුණු බවක්. මේ දෙකට බිම් වැටි අංගපසංග තොලොසොලව හිනාසීම ඊට පස්සේ කඳුළු වෙනකන් සිනාසීම කියන අනු සංවරයේ තියෙන යම්කිසි අඩුපාඩුවක්. හික්මුණු පෘතුග්ජනයෝ සහ
සෛක්ෂයන් වහන්සේලා කියන අය. මේ හික්මුණු පෘතුග්ජනයා නොහික්මුණු පෘතුග්ජනයාගේ ක්‍රියාව වෙනස් වෙන්න පුළුවන්. කාලයකදී හික්මෙනවා, කාලයකදී නොහික්මෙනවා. ඒක වෙන්න පුළුවන් පෘතුග්ජනයන්ගේ හැටි. ඕන වෙලාවක වෙනස් වෙන්නට පුළුවන්. තමන් අරගෙන තියෙන ලබ්ධිය වෙනස් වෙන්නට පුළුවන්. සම්‍යක් දෘෂ්ටිකයෙක් මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නට පුළුවන්. මිත්‍යා දෘෂ්ටිකයෙක් සම්‍යක් දෘෂ්ටිකයෙක් වෙන්නට පුළුවන්. ඒ වගේ පස්පව් නොකරන කෙනෙක් පස්පව් කරන කෙනෙක් වෙන්නට පුළුවන්. ප්‍රාණඝාත කරන කෙනෙක් සිල්වන්තයෙක් වෙන්න පුළුවන්. මේ වගේ පරිවර්තන තියෙනවා පෘතුග්ජන ගෝත්‍රයේදී. ඒක හරි අමුතු ගෝත්‍රයක්. විශ්වාස කරන්නට හමාරු ගෝත්‍රයක්. පෘතුග්ජනෙක් කියලා කියන්නේ. එතකොට ඒක නිසා මේ නොහික්මුණු හික්මුණු එක හරිය බෝඩරයක් ගන්න හරි අමාරුයි. අපිට කියලා හික්මුණු කාලෙදී. හික්මුණු කාලෙදී. නොහික්මුණු කාලෙදී ආදී ලෙසට අපිට දක්වන්නට පුළුවන්. ඉතින් සෛක්ෂයන් වහන්සේලා ඒක වෙන්නේ නැහැ නේ ගෝත්‍රය වෙනස් වෙන්නේ නැහැ නේ. ඒකනේ ගෝත්‍ර බූහිත කියලා කියන්නේ. පෘතුග්ජන ගෝත්‍රයේ මඩමින් නැසමින් ආර්ය ගෝත්‍රයට පැමිණෙමින් පහළ වෙන සිතනේ. එතකොට මේ කියන පුද්ගලයෝ හතර කොටස පෘතුග්ජන පුද්ගලයා හික්මුණු කල්හි සහ යට ආර්යයන් වහන්සේලා තුන්නම මේ දෙකෙන් hina වෙන්නේ නැහැ හතරෙන්ම hina වෙන්නට පුළුවන්. ඒ කියන්නේ දැස් දල්වා hinaසීම පොඩ්ඩක් කට පළල් කරලා දත් අග පෙන්නලා සිනාසීම විහාසිත කියලා කිව්වා මිහිරි හඬක් නැගිනසේ සිනාසීම උපරිම වශයෙන් දෙවුරෝල හොලවා සිනාසීම. වෙනාවිනි ස්වාංශකේ දැක්ක විශේෂ දෙයක් ඒ සිනහාවේ උපරිම මට්ටම. ඒකත් ඉතින් අතපය නම් හෙල වෙන්නේ අර අත් දෙක මෙහෙම තියන් ඉන්න නිතරම කතා බහ කරනකොට. ඒතර අර මොනවා හරි සිනහා වෙන සිද්ධියක් ආවොත් හිනාවක් යනකොට දෙවුර හෙල වෙන මට්ටමට hina වෙනවා අපි දැකලා තියෙනවා. ඒ හික්මිච්ච පෘතුග්ජනෙක්ගේ තාම ඉහළ හික්මීමක් තිබිච්ච කෙනෙක් හික්මිච්ච පෘතුග්ජනෙක්ගේ විශේෂ ලක්ෂණයක්. ඊළඟට සෛක්ෂයන් වහන්සේලා ගැන කියනකොට ඒ කියන්නේ රහත් වෙච්ච උත්තමයෝ ගැන කියනකොට ඒ උත්තමයෝ සිනහසෙන්නේ සිත සහ හසිත කියන දෙකෙන් විතරයි කියලා තමයි සමහර ආචාර්යවරු කියන්නේ. ඒක සිත කියලා කියන්නේ දැස් දල්වා හොඳට මුහුණ පෙන්ලා hina වෙන එක, දත් අග පේනකන් hina වෙන එක. මේ තමයි රහතන් වහන්සේලාගේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලාගේ සිනහ. උන්වහන්සේලා හඬ නගා සිනාසීමක් නැහැ කියන එක තමයි රේරුකාණී ස්වාමීන්වහන්සේලා වගේ ස්වාමීන් වහන්සේලාගේ අදහස වෙලා තියෙන්නේ. ඒ කියන්නේ එතකොට හඬ නගා සිනාසීම යනු මේ ක්‍රමයේ හැටියට මේ තේරවාද මතයේ හැටියට හඬ නගා සිනාසීම යනු රහත් බව නොරහත් බව ප්‍රකාශ කරන්නක්. නොරහත් බව ප්‍රකාශ කරන්නක්. ඒක නිකන් හුදු මතයක් විතරද නෑ. ඒකේ තියෙනවා යම් තාර්කික බවක්. රහත් වෙනවා කියලා කියන්නේ අර සම්මා කම්මන්ත එහෙම ගොඩාක් දියුණු වෙලා කායික හික්මීම ඉතාම ඉහළ මට්ටමට ඇවිල්ලා තියෙනවා. මොකද සිනහසෙනකොට හඬ නගා සිනහසෙනවා කියනකොට එතන තියෙනවා යම් මේ අමුතු අසංවරයක් කියන නිකන් ආවේගශීලී බවක් තියෙනවා. එක්තරා අර නිවිච්ච බව අඩුයි. සහ රහතන් වහන්සේලා කොහොමත් ලෞකික ධර්මයේ ඉතාම ගැඹුරින් විශ්ලේෂණය කරලා පරිේෂණය කරලා ඒවා යථා ස්වභාවය අවබෝධ කරගත් උත්මයෝ නිසා එහෙම ලේසියෙන් උන්වහන්සේලාට සිනහ පහළ වෙන්නේ නැහැ. උන්වහන්සේලාට සිනහ පහළ වෙන්න පුළුවන් ඕලාරික සහ අනෝලාරික අරමුණු වල. ඕලාරික අරමුණු වල සිත් පහළනවා කියලා කියන්නේ උදාහරණයකට අපි හිතමු චෛත්‍යයක් වගේ එකක් දකින්න. එතකොට සතුටක් උපදිනවා. ඊට පස්සේ මල් ටිකක් අතර ලැබුණම උන්වහන්සේලාට අනේ මට බුද්ධ පූජා කරගන්න පුළුවන් කියලා සිත උපදිනවා. ඊට පස්සේ සමහරලාට මිනිස්සු ටිකක් ඕ ස්වාමීන් වහන්සේලා ටිකක් කලහ කරගන්න අවස්ථාවකදී මම මේකෙන් මිදුණා නේද කියලා සතුට උපදිනවා. ඒ වගේ ප්‍රේතයෙක් දැක්කට පස්සේ ප්‍රේතයාගේ දුකට නෙවෙයි hina වෙන්නේ. බුදුරජාණන් වහන්සේ සුධර්ම කියන්නේ ධර්ම ධාතුව මනාකොට අවබෝධ කළා නේද මේ ධර්ම නියාමයේ අවබෝධ කරා නේද කියලා බුද්ධ සුබුද්ධතාවය. හෝ තමන් මේ දුකින් මිදුණා නේද කියලා තමන්ගේ විමුක්තිය ආදී සිහි කරමින් සිනහ පහළ. නැත්නම් ඕලාරික අරමුණු වල සිනහ පහළ වීම කියලා කියනවා. අනෝලාරික අරමුණු වල සිනහ පහළනවා කියලා කියන්නේ ගැඹුරු ඥාන සංප්‍රයුක්ත, ඒ කියන්නේ ගැඹුරු ලෝකෝත්තර ධර්ම, ඒ වගේම තමන්ගේ අධිගමයන් ආදී ගැන උන්වහන්සේලාට සිත් පහළ වෙනකොට සිනහ පහළ. ඒ වගේ සිනහ පහළ වෙන්නේ ප්‍රබල සිත් වලින්. ඒකත් ඒ වගේ සිනහ වුණත් මේ වගේ සිනහ දෙකක් නැහැ පහළ වෙන්නේ. හරිනේ. ඔය දැන් සමහරවල්ලාට ප්‍රීති වේගේ දරා ගන්න බැරි වෙනවා උන්වහන්සේලාට. ඒක උදාන පිට වෙනවා. උදාන කියන එකේ තේරුම තමයි ප්‍රීතිය දරා ගන්න බැරුව වචනෙන් පිට. අනේක ಜಾති සංසාරං වාක්‍ය බුදු භාග්‍යතුන් වහන්සේට ඒ ඇතිවෙච්ච ප්‍රීති වේගයේ පිටවීමක්. ඒ Tamanට ඇතිවෙච්ච අතිශය බලවත් ප්‍රීති වේගය වචන වලට පිටවීමක් තමයි ඒ උදන් අනනවා කියලා ප්‍රකාශ කරලා තියෙන්නේ. ඒ නිසා උන්වහන්සේලා ඕලාරික අනෝලාරික අරමුණු වල මොන අරමුණක සිහි වුණා. දැන් ඒ වුණත් උන්වහන්සේලාට ඇති වෙන්නේ මේ කියන සිනහ. දැන් මිනිස්සෙක් වැටෙනවා හැම දැක්කම සමහරවිට hina යන්න. ඒ වගේ සිනහ පහළ වෙන්නේ නැහැ උන්වහන්සේලාට. ඒ වගේ දේවල් වල. පහළ වෙන්නේ මොකක් හරි හේතු කාරණාවක් ඇති කල්ලි. දැන් බුදුරණන් සිනහ පන ආනන්ද සාංශ එහෙමනේ හිතන්නේ.
තථාගතවරු නිකන් hina වෙන්නේ මොකක් කර හේතුවක් ඇති කියලානේ ප්‍රශ්නේ අහන්නේ. ඇයි තථාගතයන් වහන්සේ සිනහ පහල කරේ කියලා. ඉතින් මේ තමයි සිනහ වර්ග. දැන් මේ සිනහ වර්ග සිත් අනුව බෙදලා ගන්නවා අපි. සිත් අනුව බෙදලා ගන්නවා. දැන් අපිට පැහැදිලි මෙතනදී මම පෞද්ගලිකවම පොඩි බෙදීමක් මෙතන කරනවා. මෙන්න මෙතන තමයි පොඩි විමසන්න තියෙන කාරණාව. අපිට පැහැදිලි අතිහසිත, අපහසිත, උපහසිත කියන තුන ලෝභ මූල සිත් වලින් පහළ වෙන්නේ කියලා. මේ දෙක ගැන කිසිදු වාදයක් නැහැ. ඒක ලෝභ මූල සිත් වලින්. උපහසිත කියලා කියන්නේ උරහිස් සැලෙන මට්ටමට. කොච්චර ඒක අර කන්ට්‍රෝල් එකක් නෑ. ඒක පාලනයක් නෑ. ඒතකොට ඒකෙදි සාමාන්‍යයෙන් ලෝභ මූල බව පැහැදිලි. ඒ උපහසිත භවෙත් ලෝභ මූල බව පැහැදිලි. මේ විහසිත කියන මිහිරි හඬක් නැගෙන සිනහව අපි මම පෞද්ගලික හිතන මේක කුසල සිතිනුත් කළ හැකි. ක්‍රියාසිතින් කරන්න බැරි වුණාට ක්‍රියාසිත අතිශයම ශාන්ත නිසා කුසල සිතිනුත් මේක කර හැකි. මොකද හඬ නගා සාදුකාර දීම් මේ වගේ කුසල සිතින් උදන් ගැනීම ආදී දේවල් බොහෝ සෙයින් කරන්නට පුළුවන් නිසා මේ අපහසිත උපහසිත කියන එකේදී ටිකක් අපේ වසඟයෙන් තොරයි. ඒ නිසානේ ඇඟ ගැස්සෙන්නේ hina වෙනකොට. ඒක වසඟයෙන් තොරව සිද්ධ වෙන hinaවක්. ඒ නිසා ඒක ලෝභයට බරයි. විහසිත කියන එක ටිකක් යම් මට පෞද්ගලිකව හිතන දෙයක් මේකේ තියෙනවා යම් කන්ට්‍රෝල් එකක්. ඒ නිසා මේ විහසිත කියන සිනාව කුසල සිතුනුත් විය හැකියි කියන එක තමයි මම පෞද්ගලිකව හිතන්නේ. ඒ නිසා මේ ටික මේක දෙකට කඩනවා අපි. මේ සිත් තුන අනිවාර්යෙන් ලෝභ මූලයි. සෝමනස්සහගත ලෝභ මූල සිත් වලින් මේ ටික. මේ තුන වලින් විහසිත කියන සිතෙන් විහසිත කියන සිනහව ලෝභ මූල සිත් සහ කුසල සිත් කියන දෙකෙන්ම සිද්ධ විය හැකියි. ලෝභ මූල සහ කුසල. හරිනේ? මේ කියන්නේ මෙහෙමයි කියන්නේ මේ ටික තුන මේ මෙහෙම කියන්නේ මේක ලෝභ මූල සහ කුසල සිත් වලින් සිද්ධ වෙන්න පුළුවන්. මේ දෙක ලෝභ මූල කුසල සහ ක්‍රියා කියන තුනෙන්ම සිද්ධ විය හැකියි. සිද්ධ විය හැකියි. તો රහතන් වහන්සේ උඩ දෙක විතරයි නුනාසිර ඉතිරි වෙන්නේ. රහතන් වහන්සේට උඩ තියෙන සිනහ දෙක විතරයි. මොකද යට ඒවා ක්‍රියාසිතෙන් සිද්ධ වෙන්නේ නැති නිසා. මේ බෙදීම අපි ඉස්සෙල්ලා ඇති කරගන්න ඕනේ. එහෙම දරාගෙන දැන් අපි සිත් වශයෙන් මේ දේ කතා කරන්න යමු. සිත් වශයෙන්. දැන් මේකෙදී මේ දෙක පහළ වෙන්නේ නොහික්මුණු පෘථග්ජනයටනේ. හරිනේ? නොහික්මුණු පෘථග්ජනයට මේ දෙක විතරද? නෑ මේ හයම පුළුවන්. නොහික්මුණු පෘථග්ජනයට මේ හයම පුළුවන්. මේක පැහැදිලිනේ මේ හයම පුළුවන්. તો නොහික්මුණු පෘථග්ජනයෙක් මේ හයෙන්ම hina වෙනකොට ලෝභ මූල සිත් හතරෙන් hina විය හැකි කුසල සිත් හතරෙනුත් hina වෙන්නත් පුළුවන්. එයාලට කුසල සිත් පහළ වෙනවා ඒ අවස්ථාව. ඒ කුසල සිත් වලින් සහ ලෝභ මූල සිත් වලින් මේ සියලු සිනහ මොකද ලෝභ මූල සිතෙන් මේ සියලු සිනහ සිද්ධ කර හැකියි. හරිනේ? කුසල සිත් වලින් කරන්න පුළුවන් මේ ටික විතරයි. මේ ටික බෑ. ඒ නිසා ලෝභ මූල සිත් හතරෙන් මේ සිනහ තුනත් කුසල සිත් වලින් මේ සිනහ තුනත් කරනවා නොහික්මුණු පෘථග්ජනය. පැහැදිලි නේද? නොහික්මුණු පෘථග්ජනය ලෝභ මූල සිත් වලින් මේ සිනහ තුනත් කුසල සිත් වලින් මේ තුනත් සිද්ධ කරනවා. ඊළඟට හික්මුණු පෘථග්ජනයෙක්ට මේ සිනහ දෙක නැහැනේ. මේ සිනහ දෙක නැහැ. එතකොට ඔහු ලෝභ මූල සිතෙන් මේ සිනහවත් ලෝභ මූල සිතෙන් මේ සිනහවත් හරිනේ ලෝභ මූල සිත මම හැන්ඩ් එක දීලා ඇති පස්සේ බලන්න ලෝභ මූල සිතෙන් මේ සිනහවත් කුසල සිතෙන් මේ සිනහ තුනක් සමාන ලෝභ මූල සිත දැන් කොහොමද අපි ඉස්සෙල්ලා කිව්වේ ලෝභ මූල සිතෙන් මේ හයම එහෙම කියන්න ඕනේ ඉස්සෙල්ලා වැරදුනා මට නොහික්මුණු පෘථග්ජනයාට ලෝභ මූල සිතෙන් මේ හයම කරන්න පුළුවන් හරිනේ ලෝභ මූල සිතෙන් මේ හයම කරත හැකි කුසල සිතෙන් මේ තුන විතරයි. එහෙමද කියන්නේ? නේද? ලෝභ මූල සිතේ මේ හයම කරත හැකි කුසල සිතෙන් මේ තුන විතරයි. ඊට පස්සේ හික්මුණු පෘථග්ජනයාට ලෝභ මූල සිතේ මේ හතරම කරත හැකි. හරිනේ? ලෝභ මූල සිතෙන්. කුසල සිතෙන් මේ තුනම සිද්ධ කර හැකි. හරිනේ? ලෝභ මූල සිතෙන් මේ හතරමයි කුසල සිතෙන් මේ තුනමයි. හික්මුණු පෘථග්ජනයාට එහෙම කරන්න. හික්මුණු පෘථග්ජනයා. හික්මුණු ශෛක්ෂයට පොඩි වෙනසක් සිද්ධ වෙනවා. ශෛක්ෂය කියන්නේ සෝවාන් සකදාගාමී අනාගාමී උත්තමය. උන්වහන්සේලා ලෝභ මූල ditthිගත විප්‍රයුක්ත සිත් දෙකෙන් එකයි වෙනස. දැන් මෙතන ගියම සෝමනස්ස ලෝභ මූල සිත්නේ ගත්තේ. සෝමනස්ස ලෝභ මූල සිත් හතරක් තියෙනවා. ඒ හතරෙන්ම මේ සීල සිනා සිද්ධ කර හැකි නොහික්මුණු පෘථග්ජනය. කුසල සිත් හතරෙන් මේ තුනම සිනාසිය හැකි.
හික්මුණු පෘතුග්ජනයා එයාටත් දෘෂ්ටිගත සම්ප්‍රයුක්ත සිත් පහළ වෙන්න පුළුවන්. එතකොට ඔහු මේ හතරම මේ දෙක හිනා දෙක නෑ මේ හතරස් වර්ගයේම සිනහා දිට්ඨිගත ලෝභ මූල සෝමනස්ස හිත හතරෙන්මත් කුසල සිත් හතරෙන් මේ තුනත්. ශෛක්ෂයන් වහන්සේලාට දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් නැහැනේ. නමුත් මේ සිනහව පුළුවන්. නේද? මේ සිනහව. ඒ නිසා මේ සිනහ හතරම ලෝභ මූල දිට්ඨිගත විප්‍රයුක්ත සිත් දෙකෙනුත් සෝමනස්ස සහගත දිට්ඨිගත විප්‍රයුක්ත සිත් දෙකෙනුත් මේ හතරම. ඊට පස්සේ කුසල සිත් සෝමනස්ස කුසල සිත් හතරෙන් මේ සිනහ තුනත් සිද්ධ කරන්න පුළුවන්. වෙනස තියෙන්නේ ශෛක්ෂය සහ කල්යාණ පෘතුග්ජනයා අතර හික්මුණු පෘතුග්ජනයා අතර තියෙන වෙනස තමයි සිත. සිනහ වර්ගයේ වෙනස ඉන්නේ සිතෙන්. දිට්ඨිගත විප්‍රයුක්ත සිත පහළ වෙන්නේ ශෛක්ෂයන්ට පෘතුග්ජනයන්ට දිට්ඨිගත සම්ප්‍රයුක්ත සහ විප්‍රයුක්ත සිත් දෙකෙන්ම පහළ වෙන්න hina වෙන්න පුළුවන්. පැහැදිලි නේද? hina වෙන්න පුළුවන්. ඊළඟට බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා සිනහ වෙන්නේ මේ දෙක විතරයි. මේ සිනහ දෙක විතරයි. මේවා එකක්වත් නැහැ උන්වහන්සේලාට. බුදුපසේ බුදු මහරහතන් වහන්සේ. ඒතර බුදුපසේ බුදු මහරහතන් වහන්සේලාගේ පොඩි එතන වෙනස්කමක් තියෙනවා. පසේ බුදුවරු හරි පසේ බුදුවරුයි රහත්වරුයි. අපි සාමාන්‍යයෙන් කියන භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට තථාගතයන් වහන්සේට ඥාන විප්‍රයුක්ත මහා ක්‍රියාසිත පහළ වෙන්නේ නැහැ කියලා. ඥාන විප්‍රයුක්ත මහා ක්‍රියාසිත ටික පහළ වෙන්නේ නැහැ හතර උන්වහන්සේ. පසේ බුදුරන්ට පහළ විය හැකියි. එතකොට බුදුරජාණන් වහන්සේගේ සහ පසේ බුදුරන්ට පහළ වෙන්න පුළුවන්. ඔව් බුදුරන්ට පහළ වෙන්නේ නැහැ. බුදුරුන්ටයි පසේ බුදුරුන්ටයි රහත්තුරුන්ටයි ඥාන විප්‍රයුක්ත සිත් පහළ වෙන්න පුළුවන්. බුදුරුන්ට පහළ වෙන්නේ නැහැ. පසේ බුදුවරු සහ මහරහතන් වහන්සේලා මේ සිනහ වර්ග දෙක ඇති කරනවා. මේ සිනහ වර්ග දෙක ඇති කරනවා. හැබැයි ඒ ඇති වෙන්නේ සෝමනස්ස සාගත මහා ක්‍රියාසිත හතරයි. සෝමනස්ස සාගත ඥාන සම්ප්‍රයුක්ත විප්‍රයුක්ත ભેදයකින් තොරව මහා ක්‍රියාසිත හතරයි. හසිතුප්පාදසිතයි කියන සිත් පහ. හසිතුප්පාදසිතයි කියන සිත් පහෙන්. හැබැයි බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් මේ සිනහ දෙකම පහළ කළ හැකි. සිනහ දෙකම පහළ කළ හැකි. හැබැයි මේ ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිත හතරයි හසිතුප්පාදකීතයි කියන සිත් තුන. ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිත හතරයි හසිතුප්පාදසිතයි කියන සිත් තුනෙන් තමයි පහළ වෙන්නේ. ඒ නිසා මෙතන ටිකක් අර බෙදීම දැක්වුවත් සංකීර්ණ වෙන්නට පුළුවන් පුද්ගල ભેදයත් එක්ක. නොහික් මම නැවත කියන්නම්. නොහික්මන පෘතුග්ජනයා මේ සිනහ වර්ග 6ම සිද්ධ කරනවා. හැබැයි ඒක හිත අනුව කඩන්නට පුළුවන්. ලෝභ මූල දිට්ඨිගත සම්ප්‍රයුක්ත සිත් හතරෙන් ලෝභ මූල සෝමනස්සාගත ලෝභ මූල සිත් හතරෙන් මේ සිනහ 6ම කරන්නට පුළුවන්. මේ සිනහ 6ම. කුසල සිත් හතරෙන් මේ සිනහ 3 විතරයි. කුසල දින විතරයි. ඊට පස්සේ හික්මන පෘතුග්ජනයා දිට්ඨිගත ලෝභ මූල සිත් හතරෙන්ම එතන hina වර්ගය වෙනස් වෙන්නේ. ලෝභ මූල සිත් හතරෙන්ම අර නොහික්මුණු කෙනා වගේමයි සිත් ටිකේ වෙනසක් නැහැ. hina වෙනස් වෙනවා. හික්මුණු කෙනා මේ හතරම ලෝභ මූල සෝමනස් සිත් වලින් hina වෙන්න පුළුවන්. කුසල සිත් වලින් මේ තුනයි hina වෙන්නට පුළුවන්. ශෛක්ෂයන් වහන්සේලා එනකොට hina වර්ග වෙනස්ුන්නේ නැහැ. සිත් ගාන වෙනස් වෙනවා. සිත් ගාන මේ සිනා හතරම තියෙනවා. හැබැයි මේ හතරම දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ මූල සිතෙන් සම්ප්‍රයුක්ත නැහැ. ඒතකොට දිට්ඨිගත විප්‍රයුක්ත ලෝභ මූල සිත් දෙකයි. ඒ සිත් දෙකෙන් මේ හතරමත් කුසල සිත් වලින් මේ තුනත් සිනහ වෙන්නට පුළුවන්. හරි. ඉතින් ශෛක්ෂයන්ට අශෛක්ෂයන්ට රහතන් වහන්සේලා ආදීන්ට උන්වහන්සේලා කොටස් දෙකකට බෙදෙනවා. බුදුවරුයි පසේ බුදුවරුන් ඔක්කොමඩම මේ සිනහ දෙක විතරයි. පසේ බුදුවරුයි රහතන් වහන්සේලායි. රහසේ බුදුරු රහතන් වහන්සේලායි. සෝමනස්ස සාගත ක්‍රියාසිත හතරෙන්මත් හසිතුප්පාදසිතනුත් ඒ සිත් පහෙන් මෙහෙම hina වෙනවා. බුදුරජාණන් වහන්සේලා ඥාන සම්ප්‍රයුක්ත සෝමනස්ස සාගත ක්‍රියාසිත දෙකයි හසිතුප්පාදසිතයි කියන සිත් තුනෙන් තමයි මේ සිනහ. ඒ නිසා ওই විදිහට මේ පුද්ගල භේදය අනුව සිනහව දක්වලා ඇති. මම දෙවෙනි පිටුවේ එක දක්වලා ඇති. ෆුට් නෝට් එක නම් ටිකක් දිගයි. පාඩි පුළුවන් අයට පුළුවන් ඒක කියව ගන්න. ඊළඟට ඒකේ රෝම ඉලක්කම් වෙනස් වෙන්න ඕනේ 1 2 3 4 5 කියලා වැටෙන්නට ඕනේ. ඒකේ වැටලා තියෙන්නේ 7 8 9 10 11 කියලා. ඒකෙන් ඕනේ රෝම ඉලක්කම් 1යි 2 3 4 5. මේ තමයි දෙන්නට ඕනේ ක්‍රමය. ඉතින් මෙතනදී දැන් භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට පහළ වෙනවා සිත් තුනක්. හසිතුප්පාදසිතයි සෝමනස්ස සහගත ඥාන සම්ප්‍රයුක්ත මහා ක්‍රියාසිත දෙකයි. මේක අටුවාවේ දක්වලා තියෙනවා. එතකොට ප්‍රශ්නයක් එනවා කොහොමද සබ්බං කාය කම්මං ඥාන පුබ්බංගමං ඥානානුපරිවත්තං භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සියලු කාය කර්මය, වාග් කර්මය, මනෝ කර්මය ඥානයේ පූර්වාංගම කොට ඇත්තා කියලා දේශනාවක් තියෙනවා.
ඒ දේශනාවට කොහොමද මේක අයිති වෙන්නේ? හේතුව තමයි අතීතංශය. මොකද දැන් උදාහරණයකට අටුවාවේ දක්වනවා අසිතුප්පාද සිතෙන් මේ වගේ සිනහ පහල කළා එක එක අවස්ථාවලදී කියලා. විශේෂයෙන් ඔය ජෝතිපාල මානව කතාව සිහි වෙනකොට. ඊට පස්සේ අතීතයේ තමන්ගේ ඒ ක්‍රියාකලාප සිහි වෙනකොට සිනහ පහල කර අවස්ථා ගැන තියෙනවා. ඊට පස්සේ අර සමහර තැන්වල මහදන සිටුවරයාගේ සිද්ධිය දැක්ක වෙලාවේ සිනහ පහල කරනවා. වගේ සිනහ පහල කරපු අවස්ථා කිහිපයක් ධර්මයේ තියෙනවා භාග්‍ය තථාගතයන් වහන්සේ. එතකොට ඒ වගේ අවස්ථාවලදීත් ඒ ඥානය පෙරදරි කරගෙන ඒ සර්වඥතා ඥානෙ අනාගතංස ඥානෙ අතීතංස ඥානෙට කෙලවර ඒ හසිතුප්පාදේ විචාරණ කෘත්‍යයක් නෑ. හසිතුප්පාදේ ප්‍රඥාව වැඩ කරන්නේ නෑ. නේද? විචාරණයක් නෑ ඒක. ඉතින් විචාරණයක් රහිත වුණත් ඒ සිත් කෙලවර ඥානයේ කෙලවර ඒවා පහළ වෙන නිසා ඒ අතීතංස අනාගතංස ආදී ඥාන සිත් පහළ වෙලා වීති පහළ වෙලා වෙන වීතියක හසිතුප්පාදේ පහළ වෙන නිසා ඒවා ඥානානු පරිවර්තිතයි කියන එක තමයි අටුවා අදහස. ඉතින් මූල ටීකාව මේකට කියනවා මේක තමයි විමසිය යුතුයි විමසන්නට ඕන කාරණාව. මොකද ඒ අනාගතංස ඥාන ආදී මොකද භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ සියලු කාය වාක් කර්මයෝ ඥානයේ පූර්වාංගම කොට ඇත්තෝය කියන අර්ථයේ ඉඳලා මේක පිළිගන්නට අමාරුයි කියන එක උන්වහන්සේගේ අදහස. නමුත් ඒක පසුකාලීන පොත්වල අනුටීකාවේ පවා ඒක ප්‍රතික්ෂේප කරනවා නැහැ. මේක ඥානය පූර්වාංග වීම ප්‍රමාණවත් ඥාන සංප්‍රයුක්ත වීමනේ ප්‍රමාණවත් වන්නේ. ඒ සහ කාය වාක් ලස්සන තරකයක් තමයි කාය වාක් කර්ම සිද්ධ කරනකොට ඥානයේ පූර්වාංගම කොටගෙන ඒක විචාරණ කෘත්‍ය නැති බව ඇත්ත හසිතුප්පාදේ. එහෙමනම් මනෝද්වාරාවර්ජණයෙන් කරන දායකත්වයට ඒ ප්‍රශ්නේ එන්නට ඕනේ. මේ මනෝද්වාරයෙන් සිතනොත් යම්කිසි කායික වාචසික විඤ්ඤාතියක් උපද්දවනවා. විඤ්ඤාතියක් උපද්දවනවා. එසේ උපදවන කොට ඒවත් කාය කර්ම වාක් කර්ම වලට ඇතුළත් වෙනවා. ඒ සිතත්. ඒ සිතත් කාය වාක් මනෝ කර්ම කාය වාක් කර්මට ඇතුළත්. ඒ නිසා හේතුක භාවයම හුදු ප්‍රමාණවත් නෙවෙයි කියන එක තමයි අනුටීකාචාර්යන් වහන්සේගේ අදහස. ඉතින් සාමාන්‍යයෙන් අපේ තේරවාදයේ ඒ අටුවා මතේ තමයි පිහිටලා තියෙන්නේ. ඒ කියන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේට හසිතුප්පාද සිතෙන් සිනහ පහළ කරගන්නවා කියන අදහස. ඊළඟ තමයි අටුවාවේ පැහැදිලි කරනවා බුදුරජාණන් වහන්සේ අග්ගදන්තේ දස්සෙත්වා දත් පෙන්නලා තමයි සිනහසුනේ කියලා. ටිකක් ඒක අපි අහනකොට ටිකක් අමුතුයි වගේ. බුදුරජාණන් වහන්සේ දත් පෙන්නලා hina වුණාද කියලා. ඒකට ඔයගෙන මේ දත් පෙන්නා සිනහසීම නිසා තමයි මේ සුදු රශ්මි ධාරාව පිට වෙලා හිත වටේ තුන් වලක් ප්‍රදක්ෂිනා කරලා අහසට යන්නේ. ඒකට පිටිපස්සෙන් ඉන්න ආනන්ද ස්වාමීන් වහන්සේට දකින්නට පුළුවන් සිනහ පහල කරා කියන එක තමයි අදහස. ඉතින් මේකට මණිමංජුසාර කියන ටීකාව. මණිමංජුසාර කියන ටීකාව. ඒ කියන්නේ විශේෂයෙන්ම මේක මට මතක හිටිය විභාවනියට ලිහි වෙච්ච අනු ටීකාවක්. මට මතක හිටියේ නැත්නම් අභිධර්ම සංග්‍රහයේම දෙගුවක්. ඒක බුරුමේ ලිහි වෙච්ච ටීකාවක්. මේ මණිමංජුසා කියන ටීකාව මේකෙදි පොඩ්ඩක් විමසනවා. මේකේ හැමතැනම තියෙන දැන් උන්වහන්සේ දත් පෙන්නවා කිව්වොත් මොන සිනහවද පහළන්නේ? හසිත කියන එක. දත් පෙන්වන්නේ හසිත. මේකෙදි දත් නොපෙන්වා කරන සිනහ. සාමාන්‍යයෙන් පෙළේ එන්නේ කොහොමද? සිතං පාත්වාකාසී. සිතං පාත්වාකාසී. ඒ කියන්නේ පාත්වාකාසී කියන එක. සිනහ පහල කරා කියන එක තමයි මේ කතා කරන්නේ. සිතම් පාත්වාකාසී. එතන මේ සිතම් පාත්වාකාසී කියවම මේ සිනහ වර්ග 6න් සිත කියලා කියන්නේ පළවෙනි සිනහවද කියලා ප්‍රශ්නයක් එනවා. නේද? ඒතර සා බුදුරජාණන් වහන්සේ දත් පෙන්නවා කියවම ටිකක් අමුතු ගතියකුත් අපිට තියෙනවා. ඒ නිසා මණිමංජුසාර ටීකාවේ අදහස් කරනවා නෑ මෙතන හසිතේ ගන්නට එපා වෙන්නේ ඕෂ්ඨ යුග්මයේ බුරුල් කිරීමක්. ඒක පළල් කරනවා දැන් කට පොඩ්ඩක් විවෘත වෙනකොට නේද? අපි hina වෙනකොට මෙහෙම තියෙන එක ටිකක් මෙහෙම යනකොට ටිකක් එතන බුරුලක් ඇති වෙනවා. තොල්වල. ඒ බුරුල නිසා තමයි මේ රශ්මි ධාරාව පිට වෙලා ප්‍රදක්ෂිනා කරලා හිස වටේ තුන් වටක් ප්‍රදක්ෂිනා කරලා යන්නේ. ඒ නිසා සිතං පාත්වාකාසී කියන තැන හසිතේ ගන්නට එපා සිතම ගන්නට කියන එක තමයි මණිමංජුසා ටීකාචාර්යින් වහන්සේගේ අදහස. එතන මේකම ගන්න කියන එක තමයි උන්වහන්සේගේ අදහස. ඉතින් නමුත් අපි විමසන්නට ඕන එක තවත් බැලුවම මොකද සිතම් පාත්වාකාසී. ඒතකොට ඒකේ හැරි රහතන් වහන්සේලා දත් පෙන්වා hina වීම ගැන වාදයක් නැහැ. ඒක ගැන උන්වහන්සේලා උනත් ඒක පිළිගන්නවා. නමුත් දැන් පොත්වල සාමාන්‍යයෙන් ත්‍රිපිටකයේ දැන් මුගලන් මහ රහතන් වහන්සේ hina වෙච්ච තැන්වල සමහර පෘතුග්ජනයෝ hina වෙච්ච තැන්වල පවා සිතං පාත්වාකාසී කියලා දක්වලා තියෙනවා. ඒ නිසා මෙතන සිතං පාත්වාකාසී සිනහසුනහ කියන එකෙන් මෙහෙ සිනහව විතරක්ම කියලා ගන්න එක ටිකක් විමසිය යුතු කරුණක්. ඒ නිසා ඒ තර්කයේ කතරම් සාර්ථකද කියන එක අපි විමසන්නට ඕනේ. ඒ වගේම රුණ්ඩ සූත්‍රයේදීත් අර දත්තග පෙනෙනසේ
සිනහසීම සිත කියලා දක්වලා තියෙනවා. අටුවාවේ. ඒ අටුවාවේ පුවා දක්වලා තියෙන්නේ සිත කියලා. ඒ නිසා අර සිතං පාත්වාකාසී කියන වාක්‍ය මත පදනම් වෙලා පමණක් සිතං පාත්වාකාසී කියන වාක්‍ය මත පදනම් වෙලා පමණක් මේ සිනහව සිද්ධ වුණා. අටුවාවේ කියු මේ අදහස පිළිගත යුතු නැහැ කියන එක කෙතෙක් දුකතරම් සාර්ථකද කියන එක විමසන්නට වෙනවා. ඒ නිසා අපි සාමාන්‍යයෙන් ඒක තරම් ඒක කොච්චරක් දුරට සාර්ථකද කියලා තව තොරතුරු හොයන්නට ඕනේ. ඒ නිසා අපි සාමාන්‍යයෙන් භාග්‍යවතුන් වහන්සේ සිත හසිත කියන ආකාර දෙකෙන්ම සිනහසුනා කියන එක තමයි තේරවාදයේ පිළිගන්න අදහස. ඒ කියන්නේ මණිමංජුසාර ටීකාවේ එසේ කීවත් මොකද ඒක ප්‍රධාන වශයෙන්ම හේතුව සිත කියන වචනේ එතන තියෙනවා. සිතං පාත්වාකාශ කියන අදහස තමයි උන්වහන්සේලා අරගෙන තියෙන්නේ. ඒ නිසා ඒ සිත කියන වචනය සිනහ එක පෘතුග්ජනයන්ගේ සිනහ වලට පවා යොදපු අවස්ථා තියෙනවා. ඒ නිසා ඒක සමහරලා ඒක ගොඩක් වෙලාවට ඉතින් අර හඬ නගලා කොක් හඬලා සිනාසීම කියන එකට සාමාන්‍යයෙන් හසිත කියන, ඒ කියන්නේ හඬ නගා සිනාසීමට හසිත කියන වචනේ යොදලා තියෙන්නේ සමහර තැන්වල. ඉතින් ඒ නිසා ඒකේ මම කියන්නේ යා වාදය සම්පූර්ණයෙන්ම බැහැර කළ යුතුයි කියලා. නමුත් ඒක අර අටුවා වාදයේ ප්‍රතික්ෂේප කිරීමට කොතරම් ප්‍රබලද කියන එක විමසන්නට තියෙන එකක්. ඒ නිසා අපි සාමාන්‍යයෙන් විස්තර කරන්නේ විවරණය කරන්නේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දත් අග දත් ටිකක් පෙනෙන මට්ටමින් සිනහ පහල කරා කියන එක තමයි තේරවාදයේ තියෙන පිළිගත්ත අදහස. ඊළඟට එනවා සමහර අවස්ථාවලදී අර සිනහසිසි සතුන් මරනවා. නේ සිනහසෙමින් සතුන් මරනවා. සමහර අවස්ථාවලදී අර දැන් ඔය තියෙන්නේ ඔය චිත්‍රපටිවල එහෙම නේද? ඔය හතුරට පහර දෙනකොට මරනකොට හොඳට hina වෙලා නේද? සතුටු වෙලා තමයි සමහරවිට පහර දීම ආදී සිද්ධ කරන්නේ. ඒතර මේ වගේ අවස්ථාවල මොකද්ද සිනහ වෙලා තියෙන? අපි දන්නවා ප්‍රාණඝාතය, පහර දීම, වද දීම ආදී සිද්ධ කරන්නේ සාමාන්‍යයෙන් ද්වේෂ මූල සිතෙන්. ඒතර මේ ද්වේෂ මූල සිතෙන්ද මේ සිනහ පහළ වුණේ කියලා ප්‍රශ්නයක් එන්න පුළුවන්. නේද? ද්වේෂ මූල සිත. එතනදී වෙන්න ඕනේ ඒ සිත් අතර මේක සාරත් දීපනේත් විස්තර කරලා තියෙනවා. සිත් ඒ අකුසල සිත් අතරදී අතරින් පතර සෝමනස්ස සහගත සිත් පහළ. ඒ කියන්නේ උදාහරණයකට මේක අකුසල ද්වේෂ මූල දෝමනස්සනේ. ද්වේෂය කියන්නේ දෝමනස්සේ තියෙනවනේ එතන. ඒ කියන්නේ ද්වේෂ මූල සිතේ දෝමනස්සේ තියෙනවා. දෝමනස්ස පහළ වෙන අතරතුරේදී අතරතුර සෝමනස්ස සිත් පහළ වෙනවා. අතරමැද සෝමනස්ස මෙයා පහළ වෙනවා. ඉතින් මේ වලින් තමයි සිනහසීම සිද්ධ වෙන්නේ. මේ වලින් තමයි ඒ වද දීම් ආදී ප්‍රාණඝාත ආදී සිද්ධ වෙන්නේ. ඒකට හේතුව තමයි තමන්ගේ අපේක්ෂාව ඉෂ්ට වුණා. වෙඩිතුබ්බ මන්න සතා මැරුණා. එහෙම නැත්නම් මම හතුරට ඒ පරිගැනීම සිද්ධ කරා කියලා අපි සතුටු වෙනවා. එතකොට සිනහ පහළලා තියෙන සතුරු සිතින්. සිනහ වෙලා තියෙන සතුරු සිතින්. හැබැයි ද්වේෂ මූල සිත් අතරමැද සමහර කට්ටියට මේකේ තියෙන දුර්විනයයි කියලා කියන්නේ දුබ්බිනයයි. ඒ කියන්නේ දුබ්බිජානනයි. දැනගන්නටයක් අමාරුයි. දැනගන්නට අමාරුයි. ඒ නිසා සමහර කෙනෙක් හිතන්න පුළුවන් ද්වේෂ මූල සිතෙන් hina වුණාද කියලා. නමුත් තේරවාද අභිධර්මයේ හැටියට නැහැ. මේ දෝමනස්ස සිත් අතර පහළ වෙච්ච සෝමනස්ස සහගත සිත් වලින් තමයි මේ සිනහව සිද්ධ කරලා තියෙන්නේ. ඒ නිසා ඒක තමයි අපිට සිනහව සම්බන්ධයෙන් දැනගන්නට තියෙන කරුණු කාරණා ටික. ඒ ටික අපි ඊළඟ දවසේ මම ගායන වාදන නර්තන ආදී සහ සිනහසීම එතත් හැන්ඩ් එකක් එයි. මේකේ තියෙන අවසාන කොටස සහ හුස්ම ගැනීම කියන මාතෘකාව ඔක්කොම ටික එකතු කරලා එකපාර සාකච්ඡාවට ගන්නවා. ඒ නිසා මම අද දේශනාව මෙතනින් අවහාර කරනවා. අද කතා කරේ අපි සිනහසීම සම්බන්ධයෙන්. සිනහව කියන එක වර්ග 6යි. සිනහ පහල කරන සිත් තියෙන ඔක්කොම 13ක්. හැබැයි මනෝද්වාරෝඥ සිතත් අපිට එකතු කරගන්නට පුළුවන්. ඊළඟට සිනහව අර්ථකථනය කරන්නට ඕනේ පුද්ගලයෝ 8 දෙනෙක් වශයෙන් බෙදලා මොනවද ශෛක්ෂිය 3යි අශෛක්ෂිය 3යි පෘතුග්ජනයෝ දෙවර්ගයක් අරගෙන එනවා ඒ සිත් වලට බෙදලා ගන්නට ඕනේ. ඒ වගේම හික්මුණු නොහික්මුණු බව තීරණය කරන ප්‍රධාන සාධකයක් වෙනවා හිනාවේ ලක්ෂණය. රහතන් වහන්සේලා හඬ නගා සිනාසෙන්නේ නැහැ කියන එකත් තේරවාදයේ තියෙන අදහසක්. ඊළඟට සිනාසෙමින් ඊට පස්සේ බුදුරජාන් වහන්සේට පහළ වෙන හසිතුප්පාද සිත පහළ වෙන්න පුළුවන් කියන එක තමයි තේරවාදයේ පිළිගත් අදහස. ඊට පස්සේ අනිත් එක තමයි බුදුරජාණන් වහන්සේ සිත හසිත කියන වර්ග දෙකෙන්ම සිනහසුණා. දත් පෙන්වෙමින් සිනහසුණා කියන එක තමයි පිළිගන්න අදහස. අවසානයේදී සිනහසෙමින් ප්‍රාණඝාත වද බන්ධන ආදී සිද්ධ කරනකොට ඒවා සිද්ධ කරන්නේ දෝමනස්ස සිතෙන් නෙවෙයි ඒ අතරතුර පහළ වෙන සෝමනස්ස සිතෙන් කියන එකත් තේරුම් ගන්නට ඕන. නිසා මේ තමයි සිනහව සම්බන්ධයෙන් අපිට කතා කරන්න තියෙන මාතෘකා සමූහය. ඒක තව ඉතින් දේවල් ඒ කියන්නේ තවත් තොරතුරු ගන්නට පුළුවන්. නමුත් මම හිතනවා ප්‍රමාණවත් වෙන්න ඇති මේ තොරතුරු සමූහය අපේ ජීවිතවලට කියලා. එකෙන් පරිවිඩයක් ලෙස ගන්නට තියෙන්නේ. ඔබගේ
හික්මීම මනින එක මිම්මක් තමයි සිනහවේ ස්වභාවය කියන එක. ඒ නිසා මම දේශනාව අවසන් කරනවා ප්‍රශ්න අහන්නට අවස්ථාව ලබා දෙන්න. ස්වාමීන් කෙනෙක් අහනවා තිරිසන්ගත සතුන්ට සිනහ පහළ වෙන්න පුළුවන්ද කියලා. මට පොඩි මතකයක් තියෙනවා ජාතක කතාවල එහෙම කතා කරනවා. නමුත් මම දන්නේ නැහැ විද්‍යාත්මකව සිනහසෙන්නේ බොහෝ දුරට මිනිස්සයා විතරයි කියලා මම අහලා තියෙනවා. තිරිසන් සතුන් එහෙම සිනහසීමක් ගැන අහලා නැහැ. නමුත් අර සමහරලාවට ප්‍රීතියෙන් ඔය දැන් බල්ලා එහෙම සිනහසෙන්නේ යාගේ උඩ පැන පැන මේ නැට්ටවනවල කරන එකනේ නේද? ඒ සමහරු හේෂාවර කියලා කියන්නේ මේ අජානීය හසීයන්ති අස්වැයාගේ hinaහීමක් කියන්නේ. දැන් අස්වැයා අන්න තියෙනවනේ අර හඬන ක්‍රමේ නේද? අස්වැයා කෑ ගහන ක්‍රමේ. ඒක පාලින් කියන්නේ ආජානීය හසීයන්ති. අස්වැයා hina වෙනවා කියලා කියන්නේ. hina වීමක් වගේනේ අස්වැයා. නේද? ඒ නිසා මේ ඒකෙන් කියන්නේ හඬට හැම අස්සයම හසත කියලා කියන්නේ. ඒක හසීයන්ති කියලා භාව සාධනයෙන් සාමාන්‍ය විස්තර කරන්නේ හස්සයාගේ මේක. ඒක හේතුවක් ඔය මේ ඔය භාව සාධනයේ සම්බන්ධයෙන් තියෙන මත දෙකක්නේ කච්චායන සහ සද්ද නීති. ඉතින් ඒකෙදී සාමාන්‍යයෙන් තිරිසන්ගත සතුන් මට මතක ඇටියට ජාතකවල තියෙන වගේ මට මතකයි සිනහ වෙනවා කියලා වගේ කතාවක්. මොන වගේ සිනහවක්ද දන්නේ නැහැ. සාමාන්‍යයෙන් අපි විද්‍යාත්මකව නම් කියන්නේ මිනිස්සයා විතරයි සිනහසෙන්නේ කියලා මම දන්න තරමින්. මොන වගේද දන්නේ අර සිනහව අපේක්ෂා කරේ මේ මොන හරි වෙන අභිනයකින් කරන එකක්ද මේ කියලා සතුට ප්‍රකාශ කිරීමක්ද මේ කරන්නේ. දැන් කුරුල්ලෙක් එම කෑ ගහ සතුටින් යනකොට සිනහසීමක් ලෙස සැලකුවද? දැක්කම කෑ ගහන එකද මේ කියලා වෙන්න පුළුවන්. අපිට එහෙම විමසන්න නම් මොකක්ද ඒ කතා කරපු සිනහව කියලා. සනස මේ අර මූලික පටන් ගන්න අවස්ථාවේ පොඩි ඩිලේ එකක් තිබුණා Zoom එක වැඩ කරන්නේ. ඒක ගුවන්සේ කනෙක්ට් වෙනකොටම සඳහන් කරා මේ හුස්ම ගැනීම සම්බන්ධයෙන්. ඒ කියන්නේ ඒ පිළිබඳව යම් කිසි දෙයක් මගේ අරුණාද දන්නේ නැහැ සනස අපිට. නෑ හුස්ම ගැනීම මම හෙට කතා කරන්නේ. එහෙමයි. හුස්ම ගැනීම චිත්තජ රූපයක් කියලා කියනවනේ නේද? තේරවාදී චිත්තජ රූපයක්. කොහොමද අපි ඒක තේරුම් ගන්නේ? අපි දන්නවා හුස්ම කියන්නේ මොකද්ද මෙතන? දැන් අපි ගන්න වාතය දිනවනේ එළියේ. එළියේ විස වායුවක් තිබුණොත් අපි මැරෙනවනේ. ඒ නිසා එළියේ වාතය ඇතුළට යනවා කියන එක ප්‍රායෝගික දෙයක්. මොකද්ද මේ තේරවාදයේ කතා කරන හුස්ම කියන එක අපි එදාට හෙට කතා කරමු. ස්වාමීන් වහන්සේ තෙරුවන් සරණයි. ස්වාමීන් වහන්සේ වෛරයෙන් සමාරය සිනහසෙනවා. වෛරය මමත් නෙවෙයි වෛරස් සිත වෙනස් ආකාරයට හසුරුවමින් ඒ සිනහ කොහොමද ස්වාමීන් වහන්සේ? එතන සෝමනස්ය සතුටක් නැද්ද ඒ වෙලාවේ පොඩ්ඩක් හරි? එතන ස්වාමීන් වහන්සේ ඔහු කෙර තියෙන වෛරයමයි. නමුත් ඔහු ඒ වෛරය සංගවාගෙන සිනහවක් එළියට දක්වන එක. එතකොට සෝමනස්සිතක් පහළ වෙනවා. එතන සෝමනස්යක් පහළ වෙනවා මේ සියුම් නේද? මට පේන්නේ එහෙමයි. ඒ කියන්නේ ද්වේෂ මූල සිතට අනතුරුව සෝමනස්යක් පහළ නැහැ. ඒක බොර කියන්නේ අර රංගපෑමකට වගේ තියෙන සිනහවක්. ඒක අර ඔරිජිනල් මේන අපි තියෙනවනේ අපි කියනවනේ අරියාදුවට hina වුණා කියන මූනිච්චාවට hina වුණා කියලා අපි තියෙනවනේ සිංහලේ වචන. ඉතින් ඒ වගේ නිකන් මේ ඒ වගේ සිනහවක් ඒක පියෝ නැහැ. නමුත් එතන සෝමනස්යක් තමයි පහළ වෙන්නේ. මට පේන්නේ හැටියට එහෙමයි. එහෙමයි තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ ඊයේ පාඩම ප්‍රශ්නයක් අහුවට කමක් නැද්ද? සිකුරාදායකින් හොඳයි. ස්වාමීන් වහන්සේ එතන චිත්ත පරම්පරාව කියන එක ඔබ වහන්සේ දේශනා කරා චිත්ත බීති මුක්ත චිත්තවලදී මේ දෙක ඕවලක් වෙන්න පුළුවන් කියලා. ඔව්. චිත්තජ පරම්පරාව නේද කියන්නේ? එහෙමයි. ඔව්. චිත්තජ පරම්පරාව. එතකොට ස්වාමීන් වහන්සේ දැන් අපි අත දික් කරනවා කියන එකද චිත්ත පරම්පරාවක් හැටියට ගන්නේ කියන එකයි මට දැනගන්න ඕන කරන්නේ. චිත්තජ අත දික් කරනකොට දික් වෙන්නේ නම් ඍතුජ පරම්පරාව. එතනදී චිත්තජ පරම්පරාවක් ඕනේ අත එළියට ගන්න. එහෙමයි. ඉතින් ඒ නිසා පරම්පරාවක් කියලා මම අදහස් කරේ දැන් එක වීතියක තියෙනවනේ චිත් ටිකක් ඒ සිත් ටිකෙන් පහළන සියලු චිත්තජ රූපය එක පරම්පරාවක්. ඒක අවසන් වෙනවා වීතියත් එක්ක. තව සිත් වීතියකින් චිත්ත වීතියකින් පටන් ගත්ත එක තව පරම්පරාවක්. ඉතින් එහෙම තමයි එතන පරම්පරාව අරගෙන තියෙන්නේ. ඒක ඕවලක් වෙනවා කියන ස්වාමීන් වහන්සේ. ඕවලප් කියලා මම ඕවලප් වෙනවා කියලා අදහස් කරේදා ඒ කියන්නේ දැන් මෙතන භවංගනේ. එහෙමයි. භවංග ඊට පස්සේ මෙතනනේ මනෝද්වාර ආවර්ජන ජවනාදී සිත් තියෙන්නේ. එහෙමයි. හතයි. ඊට පස්සේ භවංග නේද? දැන් මේකෙන් පහළ වෙන ඒවා පහළ වෙනවනේ සිත් ටික රූප ටික. නේද? එහෙමයි. මේවා පහළ වෙන කල්හි
දැන් මේ ටික වීති මුක්තයිනේ. වීති මුක්තයි. මේකත් වීති මුක්තයි නේද? දැන් මේකෙන් පහළ වෙච්ච සිත් වීති මුක්ත චිත්තජ සන්තතිනේ. ඉතින් මේවා නිරුද්ධ වෙන්නේ තව තියෙනවනේ මේවා. මේවා පහළ වෙනා තියෙනකොට ඒකයි මම ඕලැප් වෙනවා කියන එකේ තේරුම. මේ චිත්තජ රූප සහ මේවා එක වෙලාවේ පවතිනවා දෙගොල්ලෝ. මොකද සිතක් වගේ නෙවෙයි. සිත් දෙකක් එක වෙලාවේ ඕලැප් වෙන්න බෑ. සිත නිසා දැන් තේරෙනවද මේ චිත්තජ වීති මුත්ත චිත්තජ රූප වීති සිත් පහළ වෙන වීති චිත්තජ රූප පහළ වෙනකොටත් තියෙනවා. ඒ නිසායි මම මේ ඕලැප් වෙනවා කියලා කිව්වේ. පැහැදිලිද ඒ ටික? තේරුණා සමයි. දැන් උදාහරණයකට දැන් අපි කියනවා මේ සිතෝ ගන්නකොට මේ දැන් චිත්තජ එක චිත්තජ සන්තතියක් තමයි එක වීතියෙන් ඇති කරන රූප ටික. දැන් විදර්ශනා ණය ක්‍රමයට එනකොට ඕක දැන් සමහර සම්මස්තන වාරවලදී එක සම්මස්තන වාරයක් එහෙම තමයි ගන්නෙ. සමහර සම්මස්තන වාරවලදී අපි ගන්නවා අත දිග හැරීම පහළ කිරීම කියන එකම එක પરම්පරාව. ඒ කියන්නේ මේ දිග් එක මේක සම්පූර්ණ එක પરම්පරාවක්. ඒකේ තිබිච්ච රූපයෝ දිග හරිනකොට තිබිච්ච රූපයෝ මෙහෙම කරනකොට නෑ. මේවා සම්පූර්ණ නිරුද්ධ වෙලා. දිග හරන අවස්ථාවේ. ඒතර සතර ප්‍රත්‍යයෙන්ම හටගත්ත රූප අර ගන්නවා. මේ මෙතන තිබිච්ච ඒවා දිග හරනකොට ආවේ නෑ. අරනේ ඔන්න නවත්තපු තියෙන තැනත් අපිට ගත හැකි. ඒක සාමාන්‍යයෙන් ගන්න දිග හරනකොට ඒවා හකුලනකොට නැහැ කියලා තමයි අපි කියන්නේ. නවත්තලා ඉන්න අවස්ථාවත් ඕනනම් අපිට අරගත හැකි සියුම්ම හිතන කෙනෙක්ට. ඉතින් ওই විදිහට ඒ කියන්නේ ඉරියාපත අනුව විදර්ශනා වඩනවා කියලා එකක් තියෙනවා. ඉරියාපතේ අනුව බෙදාගෙන ඒක සම්මසන ක්‍රමයක්. සම්මසන ක්‍රම කීපයක් තියෙනවා. ඉතින් සාමාන්‍යයෙන් අල 11 ආකාර සම්මසනේ අපි ගන්නකොට චිත්ත වීතියකින් ඇති කරපු එක චිත්තජ රූප ටිකක් එක પરම්පරාවක් ලෙස අරගෙන. ඒක අපි විදර්ශනාව කතා කරනකොට ඉදිරියේදී කතා කරගන්න පුළුවන්. හත් තේරුණාසයි. මොකද? හරි දෙවි මම හිතුවේ ඇතුලෙන් අහනවා කියලා. හරි. දෙවියන්ටයි පහළ වෙනවා. සිනා පහළ වෙනවා. දෙවියන්ටයි බ්‍රහ්මණය සිනා පහළ වෙනවා. හයම නම් පහළ වීම කෙසේ දෙවියන්ට නම් පහළ වෙන්න පුළුවන් හයම බ්‍රහ්මයන්ට නම් හයම පහළ වෙන්නේ නැති වෙයි මං හිතන්නේ. බ්‍රහ්මියෝ හරිය නිවිච්ච සිත් ඇතියයිනේ. දෙවියෙක්ට පහළ වෙන්න පුළුවන් ඔක්කොම. සින්දු කියන ඔක්කොම කරනවනේ දෙවියෝ. සංඝ සවසරයි. අහන්න. අහේතුක පසුපස්සේ අහේතුක ක්‍රියාසිතක් ස්වාමීන් ඔව්. එතකොට අලෝභාදී සමෝහ ලෝභදේශ මෝහ නැහැ නේද? කොට පහළ දෙන්නේ. ඒකේ හේතු එකක්වත් නැහැ. ඒකේ හේතු එකක්වත් නැහැ. දැන් මොකද්ද එතනින් විමස ගන්න ඕනේ අපිට? එතකොට හේතුවක් මුල් වෙලානේ සිනහවක් පහළ වෙන්නේ. ඒ හේතුවයි මේ හේතුවයි දෙකක්. ඔව්. අත මොකරි නිමිත්තක්. ඒකට කියන්නේ නිමිත්තක් කියලා. හේතුවක් කියලා කියන්නේ නිමිත්තක්. මොනවා හරි නිමිති කරගෙන සිනහ පහළ වෙනවා. දැන් මොනවා හරි කෙනෙක්ගේ ප්‍රේතයක් දැක්කම ප්‍රේතයේ දුක දැක්කම සිනහ පහළ වෙනවා. ඒක ඒ නිමිත්ත සිනහවට. එතකොට ඒ හිතේ තියෙන චෛතසික 6කට තමයි මේ හේතු කියලා කියන්නේ. නැතුව හේතුවක් නැතුව ඒ කියන්නේ ප්‍රත්‍යයකින් තොරව පහළ වෙන කිසි දෙයක් නේ. ඒ නිසා අර සිනහවට හේතුවට කියන නිමිත්ත කියලා. සිනහ නිමිත්ත. ඊට පස්සේ යම් කිසි ධර්මයක හට ගැනීමට හේතුවට කියන්නේ ප්‍රත්‍ය. ඊට පස්සේ අලෝභ දෝෂ සමෝහ ලෝභ දෝෂ මොහොල්ට කියන මූල හේතුව කියලා. ඒ අරවටත් හේතු කියන්න පුළුවන් ප්‍රශ්නයක් නෙවෙයි මම මේ පහසු කරලා දෙන්න හැදී. එහෙමයි සාදු තේරුම් ගන්න. මහන්සල් දැන් කෙනෙක් ධර්මය හොඳට දැනගෙන නොදන්නා කෙනෙක් ප්‍රශ්නයක් විමසීමේදී අවඥා සහගතව හිනහවීම මොන අකුසල සිතකින්ද ඒක ලෝභ මූල සිතකින්ද ද්වේෂ සිතකින්ද මොකකින්ද? ධර්මය නොදන්නා කෙනෙක් ප්‍රශ්නයක් අහනකොට ධර්මයේ දන්න කෙනෙක් hina වෙනවා. එහෙමද? ඒක තමයි. එහෙමද? ඒක ධර්මයේ උගත් කෙනා නූගත් කෙනාට hina වෙනවනේ. ඒකද අදහස් කරේ? එහෙමයි සන්නස. ඔය ඉතින් හොඳ වැඩක් නම් නෙවෙයි. ඒක ඉතින් අනිවාර්යෙන් ඒ කියන්නේ ඒකේ මොටිව් එක තියෙන්නේ නම් නිකන් අනුන් පහත් කරන, තමන් උසස් කරන නිකන් ඒ වගේ හිතවිල්ල. සිනහා වෙන්නේ වෙලාවේ තාම ලෝභ මූල හිතෙන්. ලෝභ මූල ඒ කියන්නේ ඒකයි අර දුබ්බි ඥානයි කියලා කිව්වේ නිකන් අකුසල ද්වේෂ ලෝභ ඒවා මිශ්‍ර වෙවි යන්නේ. ඒ නිසා මේ මොහොත අපි හොඳේ නෝනි විමසලා බලන්න ටිකක් ඒ වෙලාවේ යම් සතුටක් තියෙනවා ඉතින් නේ. මාන්නයක් එක්ක මිශ්‍ර වෙලා සතුට තියෙනවා එතන. මාන්නේ කොහොමද ලෝභ මූල සිතක පහළ වෙන්නේ? සෝමනස්සේ පහළ වෙන්න පුළුවන්. තමන්ගේ උසස් බව. ඒ නිසා එතන ලෝභ මූල සිතකින් hina වෙනවා කියලා මට පේන්නේ නැහැ. තෙරුවන් සරණයි. ඔව්. ආන්දරේ මම
මගේ ප්‍රශ්නේ නම් අනිවාර්යෙන් වැරද්දක් ඇති. මේ හම්බුනේ විපාකයෙන් සිහිනා පාල වෙන්න තේරුම් විපාක සිත් වලින් විඤ්ඤාති උපදවන්නේ නැහැ. විඤ්ඤාතියක් උපදවන්න එපා. ඒ කායික ක්‍රියාවක් සිද්ධ වෙන්නේ නේද? සිනහව කියන්නේ කායික ක්‍රියාවක් නේ. ඒ නිසා විපාක සිත් වලින් සිනහ නෙවෙයි එකදු විඤ්ඤාතියක්වත් උපදවන්නේ නැහැ. මොකද ඒවා ශාන්තයි. අපි විපාක සිත් වලට කියන්නේ නිරුත්සාහයි ශාන්තයි. නිරුත්සාහ ශාන්ත ස්වභාවය. ජවන සිත් සාමාන්‍යයෙන් කුසල අකුසල ජවන සිත් සෞත්සාහයි. ඔගේ විශේෂ වෙනස තියෙන ඵලසිත විතරයි. ඔය ඵලසිත ජවනෙකුත් වෙනවා විපාකෙකුත් වෙනවා. ඒකේ තියෙනවා සබ්බ්‍යා යම් කිසි ඒකට හේතුව තමයි මාර්ගයේ තියෙන ආනුභාවය. ඔය විපාක හිත ඵල හිත එච්චර ප්‍රබල වෙන්න සහ ඒක වුණත් සමවදින්න ඕනේ යම් කිසි ප්‍රතිපදාවකින්. ඒක එකපාර විපාකයක් වෙයි පහළ වෙන්නේ නැහැ ඵල හිත කියන එක. ඉතින් ඒක පැත්තකින් තියමුකෝ සාමාන්‍යයෙන් විපාක හිත කියන ඒවා ගන්නේ නිරුත්සාහ ශාන්ත ස්වභාවයෙන් යුක්ත හිත. ඒ වලින් මේ කායික වාචසික මොනවද විකාරයන් සිද්ධ කරන්නේ නැහැ. වෙනස් වීම සිද්ධ කරන්නේ නැහැ. එයා ප්‍රබල නැහැ. ඒ නිසා ඒවත් සිද්ධ වෙන්නේ නැති. ඒවා ශාන්තයි. ඒවා උත්සාහය නැහැ. දැන් ක්‍රියාසිත ශාන්තයි. නමුත් සෞත්සාහයි. උත්සාහයක් තියෙනවා. ඔය ජවන ක්‍රියාසිත. ඒ නිසා තමයි ඒකෙන් උපදවීමක් සිද්ධ වෙන්නේ නැත්තේ. ඉතින් මේ ශාන්තයි කියවම කුසල විපාක සිතකින් ශාන්තයි කියන එක නෑ අකුසල විපාක වුණත් ඉතින් ඒකේ නැහැනේ අකුසල චෛසික නේද? අකුසල විපාක සිතක් වුණත් අකුසල චෛසික නැහැ. ඒකනේ කියේ පබස්සර මිදම් බික්කවේ චිත්තං කියලා කිව්වේ. සිත ප්‍රබස්සරයි කියලා කිව්වනේ එක තැනක. ඒක එක හේතුවක් තමයි මේ අකුසල ධර්ම සමග මිශ්‍ර නොවීම. දරවසන්නේ. සමිනාස අවසරයි. දරවසන්නේ. සමිනාස සමිදුතර ගිහින් කතා කරන්නේ. පොඩි ප්‍රශ්නයක් තමයි මට කරනවා මේ පරණ කලින් දේශනාවකදී ආපු ප්‍රශ්නයක් තමයි මේ අහන්නේ. අර සමථ සතරිස් කර්මස්ථාන කියලා තියෙනවානේ අපි සමථ භාවනාව පඩන්න සමාධි භාවනාවට. එතකොට ස්වාමීන් වහන්සේ 40ක් දීලා තියෙන්නේ. ඒ කියන්නේ දස කසිනේ තියෙනවා තව අනුසති භාවනාවක් තියෙනවානේ. එතකොට මට නිකන් මේක මට ආපු නිකන් අදහසක් මේක ස්වාමීන් වහන්සේ. ඒ කියන්නේ අපි දැන් අතර තියෙනවානේ කියන්නේ අර කසින මණ්ඩල වගේ හදාගෙන භාවනා කරන්න. එතකොට එතන තියෙන්නේ අර වර්ණ කීපයක් දීලා තියෙනවා. ඒකට බැරිද මොකක් හරි ඒ 40න් පිටේ කියන්නේ විශේෂයෙන්ම දස කසිනෙන් පිට මොකක් හරි අරමුණක් ඒ කියන්නේ කුසල අරමුණක් නෙවෙයි කුසල අරමුණක හිත එකඟ කරන කියන උදාහරණයක් විදිහට මම නිකන් උදාහරණයක් කියන්නේ එක්ක අපි හිතමු ගහකින් කොලයක් කඩාගෙන ඒක දිහා බලාගෙන නැත්නම් පිටියේ තියෙන ඇණයක් දිහා බලාගෙන හරි ඒ වගේ සම්මත ඒක කොහොමද ඒකම කරන්න පුළුවන් ස්වාමීන් ඒකට ඉතින් මට උත්තරයක් දෙන්න තේරෙන්නේ නැහැ මගේ දැනුමෙන් නුවණෙන්. නමුත් අර සාමාන්‍යයෙන් අටුවාවක කියනවා මේ ඔය ගස් දැන් ගහක් දිහා බලන් කසිනයක් වැඩුවොත් ඒක භාවනාවක් ලෙස දක්වලා නැහැ. ඒ කසිනේට අදාළ අරමුණු ටිකක් තියෙනවා. දැන් ගහ වුණත් ගත්තම ගහේ පාට අරගෙන වර්ණ කසිනයකින් යන්න පුළුවන් එළියට. දැන් ගත්තම සාමාන්‍යයෙන් නිල් කියලා ගත්තම එතන නිල කසිනයට නිල් පාට, කොළ පාට, කළු පාට සියල්ල ගන්න පුළුවන්. ඒ නිල කසිනය කියන එකට. එහෙම බාධාවක් නැහැ. අපි කියන නිල්ම වෙන්නම අවශ්‍ය නැහැ නිල කසිනේ. හරිනේ. ඉතින් පොඩි පොඩි වෙනස්කම් වුණාම ප්‍රශ්නයක් නැහැ. ඒක ගැටලුවක් නැහැ ඒක. ප්‍රධාන පාට ටිකනේ දක්වලාදී. ප්‍රධාන පාට ටික. සමහරවිට තියෙනවා දුර්වර්ණ කසින කියලා තියෙනවා. වර්ණවත් කසින කියලා තියෙනවා. ඉතින් ඒ නිසා නිල කිව්වම ඒකේ දැන් බුදුරජාණන් වහන්සේගේ සමහරලාට තද නිල්, කළු පාට කියලා මම අදහස් කරේ තද නිලට හුරුති. ඒක ගන්න පුළුවන්. සමහරලාට නිල කියන වචනේ කොළ පාටට යොදලා තියෙනවා. නිල කියන වචනේ. ඒ නිසා ඒවා ගැටලුවක් වෙන්නේ නැහැ එහෙම ලොකුවට. ඉතින් ටිකක් අර අඳුරු පාටට බර එකක් වෙන්න පුළුවන් සාමාන්‍යයෙන්. දැන් අන්ධකාරය එහෙම ඇති කරනවා නම් මේ මොනවද? ඉර්ධියෙන් නිල කසිනෙට සමාදින්න කියන්නේ. නිල කසිනෙට අන්ධකාරය ඇති කරනවා. කෙස් අරමුණු කරලා නිල කසිනේ වඩන්නේ එහෙමනේ. කළු පාට නිසානේ. ඒක අපිට කළුණාට ඒක නිල කසිනෙට වැඩ. දැන් කෙස් අරමුණු කරලා නිල කසිනේ උපදවන්න පුළුවන්. ඒ වගේ පාටවල නම් තියෙනවා එහෙට මෙහෙට අර බෝඩර් එක අපිට ලොක් කරගන්න පුළුවන්. දැන් තැඹිලි පාට රතු පාට වගේ එක ටිකක් කිට්ටුයි එකිනෙකට. ඉතින් ඒ වගේ මම එකෙන් අර තීරණයක් දෙනව නෙවෙයි. ඒ වගේ ඒ අපි ඒ පොත්පත් බලනකොට ඒ පාට ඒ අදාළ පාට වලට යන්න පුළුවන් බවත්. හැබැයි අරමුණ ගත්තම දැන් ගහක් බලන් ගහක් කියලා බැලුවොත් එහෙම කසිනයක් වැඩේ. දා අනාන්තරයක් කියලා බැලුවොත් බැරිද? එහෙම එකක් නැහැ. එහෙම අරමුණු නැහැ කියලා තමයි කියන්නේ නටුවා. එහෙම මේ ගහක් බලාගෙන කසිනයක් වඩන්න බෑ කියන. ඒකට හේතුව මොකක්ද කියලා මට ඉතින් කියන්න තේරෙන්නේ ඒක ධර්මතාවයක් ඕ ලෝකේ තියෙන න්‍යායක් වෙන්නට ඕනේ. ඇයි ඉතින් කෙනෙක් අහන්න පුළුවන් පටවි අරමුණු කරන් පුළුවන් නම් ඇයි මේ ගහක් අරමුණු කරන් බැරි කියලා. ඒක ඒ විදිහට තමයි දක්වලා දැන් පටවි අරමුණත් අරමුණු කරන් එනකොට දැන් උදාහරණයකට පටවි දැන් අපි ඩිස්ක් එක කියලා කියනවනේ පටවිය. එතන
ඕනනම් තව එකෙන් පොඩි මේ වෙන පාරක් පෙන්වන්න පුළුවන්. මට ඒක වග කියන්න බෑ ඒක කොච්චර මේකද කියලා. නමුත් අර දැන් අපි තුන් පටවිය ගන්න එක පටවිය අපි අඳිමු රතු පාටින් ගමු කමන්නේ. පටවි මේක පටවිය. පටවි කසිනේනේ මේක මැටි වලින් හදන්න ඕනේ. අරුණ වර්ණ නේද? ටික රතට හුරු මැටෙන් තමයි හදන්නේ කියලා. රතට හුරු මැටි වලින් හදන්නේ කියලා. ඉතින් මේක හදලා හිටියම මේක දැන් සාමාන්‍ය ඩිස්ක් එකක් නේ. මේක ටිකක් පළලයි නේද? මේකේ ටිකක් තියෙනවා අර මෙහෙම ඩිස්ක් ගතියක් තියෙනවා. රබානක් වගේ කියලා හිතා ගන්න. නේද? ත්‍රිමාන රූපයක් ගන්න මෙතන. හරි. දැන් මේ සම්පූර්ණ පාඩම වරයි. දැන් මෙතනදී අපිට කොහොමද කියන්නේ කසිනේ බඩන්න යනකොට ඒ කසිනේ සාමාන්‍යයෙන් සමහරව අර රූපේ දිහා බලන් ඉඳලා S2 වැහුවම අර ටිකක් තියෙනවා නේද? ඒක ටිකක් වෙලා යනකම් නිකන් එලියක් වගේ. ඒක නෙවෙයි කසින ආරම්භය. දැන් සමහරව ආලෝක කසිනේ තියෙනවා ආලෝක කසිනේ පහසුවෙන් කරනවා. මොකද ආලෝකෙ දිහා බලන් හිටියාම S අරන් ඉන්නකොටත් අපිට අර පේනවා නිකන් ෂේඩ් එකක් නේද? ඒක දිහා බලන් ඉන්නා කසිනේ. එහෙම එකක් නෙවෙයි කසිනේ කියලා කියන්නේ. කසිනේ යනු ප්‍රඥප්ත ආරම්මණය. ප්‍රඥප්ත ආරම්මණයක් කියලා කියන්නේ මෙතන පටවිය කියන්නේ පටවි ධාතුවනේ තද ගතියනේ. මේ නිල් රතු පාට වර්ණයක් තියෙනවානේ. කොහොමද විසුද්ධි මාර්ගයේ උපදෙස් දෙන්නේ? උස්සද වශයෙන්. මේක අධිකව. දැන් පටවි කියලා කිව්වම අර්ථ දෙකක් තමයි. නිල කියන එකට ඔය ඉස්සර කියලා ඉතින්. නිල කිව්වම නිල් වස්තුවටයි නිල වර්ණයටයි. පටවි කිව්වම පටවි ධාතුව තද ගතියට සහ තද දෙය. තද දෙය. තද වස්තුව කියන එකටත් පටවි කියන්න පුළුවන්. මොකද්ද මේ තද දෙයට පටවි කියන්නේ? එහි තද ගතිය අධික නිසා. මේ පෑනට කියනවා පටවි කියලා. ඇයි ඒ තද පටවි ධාතුව අධික නිසා. පටවි ධාතුවට නෙවෙයි මේ කියන්නේ. එතකොට මේ විදිහට ගත්තම අපි මෙනෙහි කරන්නට ඕනේ මේ ඩිස්ක් එක ගන්න කසින කියන්නේ සකල ආරම්මණයම ගන්න ඕනේ. මේ කොටසක් නෙවෙයි අරමුණු කරන්නේ කසිනේ වඩනකොට. කොටසක් නෙවෙයි මේ කෑල්ල නෙවෙයි මුළු ඩිස්ක් එකම ගන්නට ඕනේ. ඒ නිසා මෝහ චරිතයට කියන ලොකු ඩිස්ක් එකක් ගන්න විතර්ක චරිතයට පොඩි ඩිස්ක්. මොකද විතර්ක චරිතයට අරගේ තියෙන පොඩි පොඩි ඒවට අරමුණු ගිහිල්ලා අරකයි මේකයි කියලා සිත් පිළිපාන. මෙතන ලස්සනයි මෙතන පොඩි එහෙම කියලා එයාගේ හිතේ හැටි. මෝහ චරිතයට ලොකු එකක් දෙන්න කියලා කියනවා. මොකද එයාට අරමුණ ප්‍රකට කර ගන්නට ඕනේ. එයාගේ සිත ගොඩක් නිදිමතට වගේ බරයි. නේ? ඉතින් ඒ නිසා මේ ඒ ගත්තම දැන් මේක සම්පූර්ණ ඩිස්ක් එක තමයි අරමුණු කරන්නට ඕනේ. මේ කසින කියලා. ඒකෙම අදහස් කරන්නේ නින්ද යනවා කියන්නේ මෝහ චරිතයක් කියන එක නෙවෙයි. ඒක විශේෂයෙන් මතක තියාගන්න නැත්නම් සිතුවිලි යන්න පුළුවන්. මේ එතකොට කසින දැන් මේ තියෙන තද ගතිය වැඩි ඩිස්ක් එක ගැන අපි හිතන්නට ඕනේ. මේ ඩිස්ක් එකට අපි පටවි කියලා කියනවා. ඇයි ඒකට පටවි කියන්නේ හේතුව? ඒක පටවි කියන්නේ හේතුව තමයි තද ගතිය අධික දෙයක්. තද ගතිය අධික දෙයක් කියන එක වැදගත්. තද ගතිය නෙවෙයි අරමුණු කරන්නේ. පාට නෙවෙයි අරමුණු කරන්නේ. පාට වර්ණං අමුංචිත්ත වර්ණය අමතක කරන්න බෑ. ඉතින් ඒක ප්‍රායෝගික නැහැනේ මේකේ වර්ණය මේවා කරනවා කියන එක. වර්ණය සහිතව තද ගතිය සහිත දෙයක්. ඒ කියන්නේ උදාහරණ රතු පාට ඩිස්ක් එකක්. රතු පාට මොකක්ද ඒක සිංහලෙන් කියන්නේ? තැටියක්. රතු පාට නැත්නම් රතු වර්ණයට තැටියක්. හැබැයි ඒකේ තද ගතිය වැඩි. තද ගතිය අධික රතු තැටියක් කියලා හිතන්නකෝ. මේක තමයි පටවි කියලා කියන්නේ. මේ පටවි කියනකොට මේ අදහස එන්නට ඕනේ. මේ අදහස ප්‍රකට කරගන්නට. එහෙම නැතුව මේ දැක්ක අර නිකන් ඉමේජ් එක නෙවෙයි. ඉමේජ් එක නෙවෙයි. ඒ අදහස ප්‍රකට වෙන්නට ඊට පස්සේ අපිට ඒකට සමාන ඉමේජ් එකක් තමයි හැදෙන්නේ. නමුත් අර සමහරලාට අර ෆොටෝග්‍රැෆික් මෙමරි වගේ බලන්න හදනවා. ඒක නෙමෙයි අපි ගන්නට ඕනේ. මේක කියන්නට ඕනේ පටවිය තද ගතිය අධික වස්තුවක් කියන අදහස. ඒ අදහස ගන්න තියෙන සරලම දේ තමයි ඒ වගේ වස්තුවක් Taman ඉදිරියේ තියාගෙන ඒක දිහා බල නැවත පටවි කියලා මෙනෙහි කරනවා. S2 වහගෙන මෙනෙහි කරනවා. දිගින් දිගට මෙහෙම මෙනෙහි කරා. එතකොට S2 වහන් ඉනකොටත් ඒ තියෙන තැටිය වගේ තැටියක් Tamanට වැටහෙන්නට පටන් ගන්නවා. ඒකට කියනවා උග්ඝහ නිමිත්ත කියලා. ඉතින් ඔය ක්‍රමයෙන් ගියාම දැන් මේකේ තියෙන පදනම් බලන්න. මේ පදනම සතර මහා දැන් මේ විදිහට ගත්තම සතර මහා ධාතුවට පුළුවන්. පඨවි අධික, ආපෝ අධික, තේජෝ අධික, වායෝ අධික. දැන් ගින්නනේ ගන්න තේජෝ ධාතුවට. ගින්න තමයි තේජෝ ධාතුව ගන්න. නීල පීත ලෝහිත වර්ණය ගන්න වස්තුවට. දැන් උදාහරණයකට නිල් කසිනය කියලා ගන්නකොට නිල් තැටියක්නේ අපි ගන්නෙ. නේද? නිල් තැටියක් හෝ නිල් පාට මොකක් හරි තැනක ගාලා වුණත් ගත්තට කමක් නැහැ. එතකොට ඒ ගන්න නිල් වස්තුව කියන එක, නිල් තැටිය, නිල් ඩිස්ක් එක කියන එක ගන්නවා අදහස්. නිල් පාට නෙවෙයි. එතකොට දැන් කෙස් අරගෙන කසිනේට හරවනකොට ඇටකට්ට පුළුවන් කසිනේට ගන්න අපිට. සුදු සේත කසිනේට. එතකොට
ඒ සුදු වර්ණයේ සහිත දෙයක් කියන එකනේ මේ අරන් තියෙන්නේ. නිල් පාට දෙයක් කෙස් කියලා කියන්නේ. කෙස් ගොඩක් කියලා කියන්නේ. ඒතර ඒ අර්ථයෙන් ගත්තම දැන් මේ ක්‍රමයට ගියාම ඕනම වස්තුවක වර්ණයක් තිබේ. ඕනම වස්තුවක සතර මහා ධාතු තිබේ. නේද? ඕනම වස්තුවක සතර මහා ධාතු තිබේ. ඕනම වස්තුවක වර්ණයක් තිබේ. ඊට පස්සේ අවකාශ කසිනේ හිස් බවනේ. ඉතින් මේ හතරටම නැති එක අවකාශ කසිනේ. ආලෝක කසිනේ තමයි පොඩ්ඩක් වෙන්නේ. ඒක අරග නිකන් වර්ණ ධාතු අධික වගේ එකක්. ආලෝක කසිනේ. ඒක අර 40 කර්මස්ථාන වල 830 ආරම්භන වලත් නැහැනේ ආකාශ කසිනේ ආලෝක කසිනේ නේද? 40න් 38 වෙන්නේ ආකාශ ආලෝක දෙක ඉවත් කරලා සාමාන්‍යයෙන්. එතකොට ඒ නිසා මේ ඒ වගේ ගත්තම ඕනනම් දැන් මම මේකට උත්තරයක් දෙන්නේ නැහැ නිකන් ණය ක්‍රමයක් පේනවා කාට හරි. ගස කියලා කසිනයක් නැහැ. නමුත් කසින පදනම් වෙලා තියෙන්නේ සතර මහා ධාතු සහ වර්ණ සහ ධාතුන්ගේ නැති බව ආකාශය. ආලෝක කසිනේ පොඩ පැත්තකින් තියමු. එතකොට මේ ක්‍රමයෙන් ගියාම දැන් ගසක් වුණත් ඕනනම් නේද? පටවි අධික වස්තුවක් කියලා පටවි කියලා ඕනනම් අර ගැනීමේ බාධාවක් පෙන්නේ නැහැ. නමුත් මම ඒකට අනුමත කරනවත් එහෙම එකක් නෙමෙයි. හැබැයි ගස කියලා ගියොත් එහෙම එන්නේ දැන් මෙතන ගසට පටවි කියලා කිව්වොත් ඒකේ පදනම මොකද්ද? පටවි ධාතු අධික දෙයක් කියන එකනේ. දැන් ගසක් කියලා ගත්තම මුල් තියෙනවා, කොළ තියෙනවා, පොතු තියෙනවා, කඳ තියෙනවා. ඉතින් මේ ඔක්කොම සංකල්පයක් තමයි ගස කියලා කියන්නේ. මෙතන පටවිය කියන එකේ අර්ථයට එන්නට ඕනේ. දැන් මෙතන පටවිය කියලා අපි ගත්තම එතන තියෙන එක දිග්ගැස්සුවොත් ඒ පටවි කියන අරමුණෙහි පදනම ගත්තම තද ගතිය සහිත වර්ණවත් කියන එක අනිවාර්ය නැහැ. මොකද වර්ණයේ තියෙන නිසා ඒකට අවොයිඩ් කරන්න බැරි නිසා වර්ණවත් වස්තුවක් කියන එකයි මේ කතා කරන්නේ. තද ගතිය සහිත වර්ණවත් වස්තුවක්. හරිනේ? එතකොට ගසට මේ බව නැද්ද? තද ගතිය සහිත යම්කිසි වර්ණයක් සහිත වස්තුවක්. කෙස් වලට ඕක නැද්ද? තියෙනවා. ඒවක් තියෙනවා. ඒ නිසා ඒ පරයයන් යම් අර්ථයක් පේනවා මේක හැමතැනටම ජෙනරලයිස් කරන්න පුළුවන් කියලා. හැබැයි යන්න ඕනේ මේ ක්‍රමයට. දැන් ගස කියලා ගත්තොත් ගස කියන අර්ථ ප්‍රඥප්තියෙහි මොකද්ද විවරණේ? ගස කියන්නේ ඇයි? මුල් සහිත මොකද ගස කියලා හැදෙන්නේ ගච්ඡ කියන එකනේ. නේද? ගච්ඡ කියන එකේ අර්ථය තමයි උඩට යන. ගච්ඡති. උඩට යනවා යා. බැවෙන්නේ උඩටනේ. ගච්ඡ කියලානේ ගස කියලා හැදෙන්නේ. ඒක උඩට යන නිසා ගච්ඡති. හරිනේ? පාදප ඊට පස්සේ මුලෙන් වතුර පාදප කියලා කියන ගසට. ඇයි? කකුලෙන් වතුර බොන නිසා. පාදේන පිවතිති පාදපෝ. දැන් ඔය අර අපි කියන්නේ ඉන්ද්‍රනීල වන්නපත්තේ ගාථාවේ නේද අවසානයේ. පාදපං කියලා කියන්නේ. පාදපං කියලා කියන්නේ බෝධියට නමක්, ගසට නමක්. පාදේන පිවතිති පාදපං. වතුර බොන නිසා. ගච්ඡ කියලා කියන්නේ උඩට යන නිසා. එතකොට මේ වගේ ගත්තම උඩට යන ඊට පස්සේ අතු තියෙන කොළ තියෙන පොතු තියෙන ආදී ලෙස විවරණයක් ගන්නවා. එතන මෙහෙම ගත්තොත් එහෙම ඉතින් ඒ ගස කියන එකේ අදහස එහෙම එන්න වෙන්නේ. ඒ නිසා ගස කියලා කසිනයක් ගන්නට අමාරුයි. එතකොට හොඳටම පැහැදිලි වෙනවා කසිනේ බෙදලා තියෙන්නේ ධාතු වශයෙන්, සතර මහා ධාතු වශයෙන්, වර්ණ වශයෙන්, වර්ණ ගත්තම අර ඒ වර්ණ හතර විතර නෙවෙයි ආසන්න වර්ණ ඔක්කොම වගේ අපිට ගන්න පුළුවන්. සහ හිස් බව අවකාශ වශයෙන්. නේද? හිස් බව. ආලෝකය කියන එක විශේෂ දෙයක්. ඒ නිසා ආලෝකයත් අරගෙන තියෙනවා යම් ක්‍රමයකට. ඉතින් ඔය විදිහට ගත්තම කසිනේ ගැන පොදුවේ මම ඒ නිසා අර දැන් නැත්නම් අපේ ෆෝන් එක අරමුණු කරන් බැරිද? නේද? ෆෝන් එක අරමුණු කරනම් යන්න පුළුවන් ඇඩික්ෂන් එකට. ඉතින් මේ ෆෝන් අරමුණු කරන් බැරිද? මේසයක් අරමුණු කරන් බැරිද? ගෙයක් අරමුණු කරන් බැරිද? අම්මා තාත්තා අරමුණු කරන් කසිනයක් වඩන්න බැරිද? ඒ වගේ ඕන තරම් අර්ථ එන්න පුළුවන්. හැබැයි අපි මේ බේස් එකට ගියාම කසිනය කියන සංකල්පය ඇවිල්ලා තියෙන්නේ සතර මහා ධාතු පදනම් කරගෙන සහ වර්ණයේ පදනම් කරගෙන සහ ධාතුන්ගේ අභාවය නැති බව හිස් බව පදනම් කරගෙන. ඒතර මේකට සියල්ල කවර්. ඒ නිසා යම් ක්‍රමයක් පේනවා මම ස්ථිර තීරණයක් දෙන්නේ නැහැ මට නුවණින් මගේ කියන්නේ නුවණින් විමසනකොට පේන ක්‍රමය මේක. මේකේ පදනම මේ වගේ දැනෙන්නේ. දැන් උදාහරණයක් අපි දා කතා කරා ඒක අර ධානය කතාවේදී නේද? ඇයි මේ ඉදිරියට කියනවා ඇයි නේව සංඥා නා සංඥායතනෙන් එහාට සියුම් කරන්න බැරි කියන එක අපි කතා කරේ. සියුම් කරනවා නම් තියෙන තව සිත නැති කරන එක. අර ආරම්මණය එන්න සියුම් කරන අපි කතා කරේ. ඒ වගේ පදනමක් නිකන් පේනවා මේක බැලුවම කසිනට එක බැලුවම මේ වගේ පදනමක තමයි කසින කියන සංකල්පය පිහිටලා තියෙන්නේ. ඉතින් ඒක මත ඉඳලා කවුරු හරි අහුවොත් බැරිද මේ මොනවද කමතේ දැන් කියනවනේ කමතේ පොළව දිහා බලලා පුළුවන් කසිනේ උපදවන්න. භාවිත භාවනා ඇති අයට. ඒතර පොළව දැන් මෙතන අහන්න ඕනේ තැටියද පොළවද කියලා ප්‍රශ්නයක් එහෙම නෙවෙයි වැදගත් වෙන්නේ. අර තද දෙයක් කියන සංකල්පය වැදගත් වෙලා තියෙනවා. සුදු පාට වර්ණ සහිත දෙයක් ඇටකටු වල පුළුවන් කසිනේ වඩන්න අරමුණු කරලා.
ඉතින් ඒ අර්ථයෙන් ගියාම ඕන දෙයක් ඇතුළත් කරගන්න පුළුවන් බවක් පේනවා මේ පරියායෙන්. ඉතින් ඒකෙන් කියන්න එපා දැන් ස්වාමීන් වහන්සේ කිව්වා ඕන දෙයක් බලලා කසින වඩන්න පුළුවන් කියන එක නේ මම අදහස් කරේ. මම ඒකට උත්තරයක් දෙනවා නෙවෙයි. ඒ වගේ බවක් පේනවා මේක විමසගෙන යනකොට. ඒක තවත් ඉතින් ධර්මයේ දන්න ස්වාමීන් වහන්සේලාගෙන් එහෙම විමසලා තවත් හිතලා බලලා කතා කරන්න ඕන මාතෘ. ඒකයි ස්වාමීන් වහන්සේ කියන්නේ මේ මම කියන්නේ අර ගොඩක් ඒ විදිහට මොකක් හරි කසන භාවනාවක් පුරුදු කරපු කෙනෙක්ට නේද ගොඩක් මම කියන්නේ කතා ප්‍රවෘත්තියම තියෙනවා අර ගංගේ වතුර දැක්ක ගමන් ඉක්මනට අර ඔව් ඒක සසර හුරුව නමුත් අන්තිමට පදනම වෙලා කසිනේ පදනම හැලුවොත් දැන් ඔබතුමා ඇහුවේ කසින ආරම්මණයේ පදනමනේ. ඒ වගේ පුළුවන්ද ඕන එකක් පුළුවන්ද කියන එක ගත්තම කසින ආරම්මණයේ පදනම තියෙන්නේ සතර මහා ධාතු වර්ණ සහ ධාතුන්ගේ නැති බව කියන වගේ මේකක් උඩ. ඒ නිසා මම ආරම්මණය ගැන පදනම් කරන් කතා කරේ. ඒක ඉපදවන්න පුළුවන් කාටද බැරිද කියන එකෙන් තීරණය වෙන්නේ නැහැ අරමුණේ හැටි. ඒ නිසා මේ භාවිත හිත ඇති අයට වතුර දැකලා පොළොව දැකලා කසින උපදින බව හරි. නමුත් පදනමට ඒක වෙනස් වෙලා නැහැනේ. ඒක කසින ආරම්මණයක්ද ඔව් කසින ආරම්මණයක්. තේරුම් සමයි. ඒරුවන් සර්ණයි ස්වාමීන් වහන්සේ මේ පබස්තර මිදයි චිත්තං කියන එක ගැන ස්වාමීන් වහන්සේ කෙටියෙන් වතුකර බෙන්දා මතක් කළේ ස්වාමීන් වහන්සේ හැම සිතක්ම අකුසල සිතක් පවා විතර කරන තැනදී ධම්මසංගී ප්‍රකරණේ අන්තරං කියන වචනේ යොදලා තියෙනවා. එතකොට හිතන වෙලාවක මේ සිත කියන එක පිළිසිතුයි නමුත් මේ කෙලෙස් ධර්ම නිසාද මේ චුටු වෙන්නේ කියන වගේ අදහසක් අන්තරං කියන වචනේ දිනවා වගේ තේරෙනවා පොඩ්ඩ විස්තර කරලා දෙන්න පුළුවන්. ඒකට ක්‍රම ඒකට උත්තර දෙකක් තියෙනවා. එකක් තමයි රූල්හි ණය කියන එක. ওই ණය ක්‍රම 4න් එකක් නේ රූල්හි ණය. රූල්හි ණය කියලා කියන්නේ දැන් උදාහරණයකට තල්ලත්ත කියලා හිතන්නකෝ. තල්ලත්තක්. දැකගෙන සානස් ගොටුවත්ත නේද? තල්ලත්තක් අරන් යනවා සමහර. දැන් අද තියෙන තල්ලතු ඔක්කොම තල් කොලෙන් හදලා තියෙන්නේ. ප්ලාස්ටික් එකක් තියෙනවනේ. අපි කියන්නේ නැද්ද තල්ලත්ත කියලා? කියනවා. ගොටුවත්තක් කියලා කියන. හැබැයි ඒක අදලා තියෙන්නේ ප්ලාස්ටික් වලින්. ඒතර ඒ වගේ දැන් සමහර දෙයකට නම යෙදිලා තියෙනවා මොකක් හරි පදනමක් උඩ. ඒකේ තියෙන වෙන වෙන ලක්ෂණ සහිතයි නමුත් ඒ නම දීපු පදනම නැහැ. එසේ ඇති කල්හිත් අර කලින් නමම යොදනවා. ඒකට කියනවා රූල්හි ණය කියලා. රූල්හි ණය වර්ග 3ක් තියෙනවා. එකක් ඔය. රූල්හි කියලා කියන්නේ අනිත් එකට ආරූඪ කරා. දැන් සත්ව කියන වචනේ තේරුම සංජතිති සත්වෝ. නාම රූපයන්ගේ සසරේ ඇලිච්ච නිසා සත්ව කියලා කියනවා. රහතන් වහන්සේට සත්ව කියන්න බැරිද? කියනවා. රහතන් වහන්සේ සත්වෙක් කියනවනේ. සිය සබ්බේ සත්තා කියනකොට රහතන් වහන්සේට ඇතුළත් වෙන්නේ නේද? අරියාවා අනරියාවා එහෙමනේ අපි කඩන්නේ. එතකොට එතන උන්වහන්සේ තාම සත්ත්ව කිව්වේ ඇයි? රාගය තියෙන නිසාද? නැහැ. කලින් උන්වහන්සේ සරාග පුද්ගලයෙක් වෙලා හිටියේ. ඒ නිසා සත්ත්ව කියන්න සුසුයි. නමුත් ඒක නැති කල්ලිත් තාම උන්වහන්සේගේ රූපේ නැති උන්නේ නැහැ, නාමේ නැති උන්නේ නැහැ. තව ගොඩාක් අංග තියෙනවා. අර මූලිකම දේ නැහැ. එසේ නැති කල්ලිත් අර කලින් නම්ම යොදනවා. ඒකට කියන රූල්හි ණය කියලා. ඒ වගේ යෙදීම් යොදලා තිනවා අපි. ඒ වගේ පණ්ඩර වෙන්නේ සාමාන්‍යයෙන්ම මේ භවංග ආදී විපාක සිත. ඒ සිතට යොදපු නම අකුසල සිතට යෙදීම රූල්හි ණයක්. ඒක පළවෙනි ක්‍රමය. දෙවෙනි ක්‍රමය තමයි ඔබතුමා කිව්වා වගේ සිත යනු වතුර වගේ. චෛසික යනු දිය කරපු සායන් ටික වගේ. ඒ නිසා සිතේ නැහැ හොඳ නරක බවක්. සිත යනු ආරම්මන විජානන ලක්ෂණයයි. චෛසික ධර්ම වල තමයි මේ අඩුපාඩු තියෙන්නේ ඇලීම ගැටීම ආදී. ඒ තව ක්‍රමයක්. ඒ ක්‍රමයේ හැටියට පබස්සර මිදම් බික්කවේ චිත්තං කියන්නේ සියලු සිත් පබස්සරයි. ඔය කිව්වා වගේ පණ්ඩර කියන අර්ථය ගන්න පුළුවන්. ඔබතුමා කිව්වා වගේ. එතකොට අකුසල සිත ප්‍රභාස්වරයි. හැබැයි එයත් එක්ක පහළ වෙන අකුසල ධර්මයෝ ප්‍රශ්න සහිතයි. ඒක හරියට අර අපිරිසුදු දේවල් ටිකක් කුණු ටිකක් එක්ක තිබිච්ච හොඳ දෙයක් එකට පැකට් එකක තියෙනකොට දැන් අපි ගන්නවා චොක්ලට් එකක් ගත්තම තැනක ටිකක් පණුව ගහලා. චොක්ලට් එකම නරක් වෙලා කියන අපි කියන්නේ. නරක් වෙච්ච තැන් තියෙනවනේ. පුස් කාපුණාට. ඒතකොට එකට පැවතිච්ච නිසාම අකුසල දේවල් එකට පැවතිච්ච නිසාම ඒ සිත අකුසලයන්ගේ බලපෑමට ලක් වෙලා තියෙනවා. ඒ නිසා ඒක සංකිලිට්ඨයි කියලා ධම්මසංගණියේ සංකිලිට්ඨ සංකිලේසිකා කියන පදේදී සංකිලිට්ඨ වෙනවා අකුසල සිතම. නමුත් ගැඹුරට ගියාම ඔය කියපු ප්‍රකීර්ණ අන්‍ය සමාන ධර්ම 14ම 13යි චෛසික සිතත් එක්ක 14යි.
ඒ අන්‍ය සමාන ධර්ම 14ෙම නැහැ හොඳ නරක බව කියන එක. හොඳ නරක බව කියන එක. ඒක ස්වභාවයෙන්ම ප්‍රභාස්වර සාමාන්‍ය පිරිසුදු දෙයක්. ඒවා පිරිසුදු වෙන්නේ අකුසල ධර්ම එක්ක මිශ්‍ර වුණාට පස්සේ. මිශ්‍ර වුණාට පස්සේ. මිශ්‍ර වෙනවා කියන එකේ තේරුම ඒවා අකුසල ලෙස අපි හඳුන්වනවා. ඒකට හේතුව මොකද්ද? ඒකට හේතුව ලෙස ටීකාවේ කියන්නේ මේ දෙක එකට පැවතීම. එකට පවතිනකොට පවතින කෙනත් අවුල්. හොඳ උදාහරණයක් ගන්න චොක්ලට් එක තනක් පුස් කාලා. අපි සාමාන්‍යයෙන් කඩලා ගන්නවා මේ ටික හොඳයි කියලා. නමුත් පොදුවේ කියන්නේ චොක්ලට් එක පුස් කාලානේ. හැමතැනම පුස් කාලා නැහැනේ. යම් තැනක විතරයි පුස් කාලා තියෙන්නේ. ඒතර පුස් එක තිබීම නිසාම මුළු චොක්ලට් එකම පුස් වුණා, පුස් කාපු එකක් වගේ වුණා වගේ, තරක් වෙච්ච දෙයක් වුණා වගේ අකුසල ධර්ම එක්ක සංසට්ට වෙච්ච නිසා. සංසට්ට භාවය කියලා කියන්නේ සම්පූර්ණ එකක් වුණා කියන ඒකත්වයට ආවා කියන එක නෙවෙයි. සංසට්ට යනු දුබ්බිජානන ලෙස එකට පැවතීමයි. වෙන වෙන ධර්ම නෙවෙයි එක ධර්මයක් ලෙස වැටහෙන මට්ටමට එකතු වීම. සංසට්ටයි කියලා කියන්නේ. විසංසට්ට පදේ යොදලා තියෙන්නේ සංසට්ට සංඛාව දුරු කරන්න. නාම රූප දෙක එකිනෙකට විසංසට්ටයි. රූපය විසංසට්ට කියන්නේ අපි. නාමයයි රූපය එකට පැටවෙන තමයි අපේ මාර්ගයට බාධාව නාම රූප පරිච්ඡේදයට. ඒ නිසා නාම රූප දෙක විසංසට්ටයි. ඉතින් ඒ නිසා එකට සංසට්ටව පවතිනකොට මේ නාම ධර්මයෝ අකුසල ධර්මයක් එක්ක සිත පවතිනකොට සිත ගර්හාවට ලක් වෙනවා. අකුසල සංඛ්‍යාවට යනවා. අකුසල අසංකිලිට භාවයට යනවා. ඒක නිසා තමයි හැබැයි ගැඹුරටම ගියාම සැබෑම අකුසලයෝ වෙන්නේ අර 14 දෙනා. අර 14 දෙනා. නේද? ඒ නිසානේ අපි ධම්ම මේ චෛතසික ඇහිඳිනකොට නේද අකුසල චෛතසික ධර්ම කියලා වෙනම ඇහිඳි. අන්‍ය සමාන කියලා අරවට කියන්නේ. නේද? අන්‍ය සමාන කියලා සිත කියනකොට එක ධර්මයක්. අකුසල ධර්ම සමග යෙදෙන සිත් තමයි අකුසල සිත් තුනේ. ඒ නිසා සිත කියන එක කුසල අකුසල භාවයෙන් කලන්න බෑ. ඒ නිසා දෙවන පරයය හැටියට සෑම සිතක්ම පණ්ඩරයි ප්‍රභාස්වරයි. ඒවා කිලිටි වෙන්නේ අකුසල ධර්මියෝ සමග එකට පවතින කල්හි පමණයි. පැහැදිලිද දන්නේ? බොහොම පිළිසාරණාද පැහැදිලි කරනවා. තෙරුවන් සරණයි. එහෙනම් අද රැස් කරන්න යෙදුනා වූ කුසල සම්භාරය සෑම දිනාටම තව තවත් ධර්මඥාන භාවනා ඥාන දියුණු කර ගැනීමටම හේතු වේවා. බුද්ධ ශාසනයෙහි චිරස්ථිතිය පිණිසත් හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. බුද්ධ ශාසනං චිරන් තිට්ඨතු. සාධු සාධු සාධු.